මේ හරි මේ එක්සර්සයිසස් අපි ඩිස්කස් කරමු. පළවෙනි එකේ තියෙනවා let p be he is old and q be he is clever. ඒතර p කියන්නේ ප්‍රොපොසිෂන් එකක් he is old කියලා. q කියන්නේ තව ප්‍රොපොසිෂන් එකක්. ඒකෙන් කියවෙන්නේ he is clever කියලා. කවුරු හරි අපි දන්නේ he කියලා මෙතන එයාට ආමන්ත්‍රණය කරනවා. සිම්බලික් ෆෝම් එකෙන් ලියන්නලු මේ sentences. සිම්බලික් ෆෝම් කියන්නේ අර මේ මොනවාද conjunction disjunction connectives දාලා pq අරගෙන ලියන්න කියන්නේ. ඒක එච්චර අමාරු එකක් නෙවෙයි. හරි පළවෙනි එක බලමු. ඒක අපිට ලියන්න වෙන්නේ he is clear sorry he is clever වෙන්න ඕනේ. printing mistake එකක්. මේකේ තියෙනවා he is clever and old. ඒතර අපි දන්නවා ඉංග්‍රීසි වලදී අර he is clever and he is old කියලා අර රිපීට් කර කර he is ගගා ලියන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒතර ඒක ඉංග්‍රීසි වලදී ඉංග්‍රීසි නීතියක් නිසා he is clever and old කියලා කෙටි කරලා ලියනවා. ඒත් අපි දැනගන්න ඕනි මෙතන තියෙන්නේ he is clever and he is old කියලා ප්‍රොපොසිෂන්ස් දෙකම and කරලා conjunction එකෙන් එකතු කරලා තියෙන්නේ කියලා. ඒතර මෙතනින් මේක ලියන්න පුළුවන් අපිට කෙලින්ම p and q කියලා. දෙවෙනි එක he is neither old nor clever. මේක කොහොමද එන්නේ? මෙතන he is neither old nor clever. මේක ඒක පොඩ්ඩක් අර ඉංග්‍රීසි පොඩ්ඩක් ඔකට දන්නවනම් අයිඩියා එක ගන්න පුළුවන් මොකක්ද එතනින් කියවෙන්නේ කියලා. අතන ඇත්තටම කියවෙන්නේ එයා කියන්නේ old නුත් නෙවෙයි clever නුත් නෙවෙයි කියන එක. he is neither old nor clever. ඒක. එතකොට ඇත්තටම උතන දැන් ඔකට ඉංග්‍රීසි ෂේප් එකේ පුළුවන් ඒක දැන් මෙහෙම තිබ්බොතින් ඔකට දන්නේ නැත්නම් දැන් ඉගෙන ගන්න ඒකෙන් කියවෙන්නේ he is not old and he is not clever කියන ඒ අදහස තමයි උතනින් එයාලා කියන්න හදන්නේ. ඒතර මේක ලියන්න පුළුවන් අපිට he is old කියන එකේ negation එක තියෙන්නේ. ඒතර not p and he is not clever. ඒතර he is clever එකේ negation එක not q. ඒතර ඒක තමයි දෙවෙනි එකට එන්න ඕනේ. ඒ කියන්නේ එයා වයසකත් නෙවෙයි clever නුත් නෙවෙයි කියලා තමයි ඒ අදහස් එන්නේ neither no කියන ඒ විදිහට ඒ කට්ටිය කිව්වොතින්. හරි. ඊට පස්සේ තියෙන්නේ he is old but not clever. ඒතර ඒක කතා කරන ඒකෙන් කියවෙන්නේ මොකක්ද? එයා oldලු හැබැයි clever නැල්ලු. ඒතර ඒක කෙලිම ලියන්න පුළුවන් ඔකටට. මෙතන but එක ගැන මම පොඩ්ඩක් කියන්න ඕනේ. මේකට අර දැන් සාමාන්‍ය නෙගටිව් ඒවා කනෙක්ට් කරද්දී and කියලා කනෙක්ට් කරන්නේ නැතුව නිකන් but කියන වචනේ ඒකනේ එහෙම කනෙක්ට් කරනවා. ඒකිනුත් and එකම තමයි අදහස එන්නේ. කියන්නේ එයා අර හැබැයි කියන එක සහ කියන ඒ අර්ථයෙන්ම තියෙන හැබැයි කියන කියන්නේ වයසකයි හැබැයි නුනක්කාරයි. ඒතර දෙකම එතන තියෙනවනේ. ඒ වගේ තමයි he is old. ඒතර but කිව්වත් ඒක and වගේම තමයි එතන හැසිරෙන්නේ. ඒතර he is old and he is not clever වගේ ඔකට ඒක මේ අරගන්න පුළුවන්. ඒතර he is old කියන එක අපි p කියලා ගත්තේ. but කියන්නේ and වගේ not clever. ඒතර ඒක not q. අර අපි and කරන්නේ අර negate වෙච්ච එකක් හින්දා තමයි අර ඉංග්‍රීසි වලදී නිකන් කැත නිසා and වෙනකොට ඒ කට්ටිය but කියන එක දාලා තින්නේ. ඔය කට්ටියට අයිඩියා එකක් තේරෙනවනේ ඇයි එහෙම
ඒ කියන්නේ එච්චර අමුත්තක් නෑ නේද? තේරෙන්නේ නැත්තම් කියන්න මයික් එක ඇරලා. ඊළඟ එක it is not true that he is young or not clever. ඔකට මතක ඇති මං කිව්වා අර not එක not POQ කියන එක අපිට පුළුවන් ඕනනම් ඩිමෝගන්ස් ලෝ දාලා not P and not Q වගේ ලියන්න පුළුවන්. තර මං කිව්වා දැන් මේක වම් පැත්තේ තියෙන විදිය ලියනවා නම් මං කිව්වා මෙන්න මේක වෙනුවටම ඉංග්‍රීසි වලදී පාවිච්චි කරන්න පුළුවන් කෑල්ලක් තියෙනවා, ෆ්‍රේස් එකක් තියෙනවා මුලදී හයි කරන්න. it is not true that කියන එක. it is not the case, it is not true. ඒ වගේ එකක් මුලදී සෙට් කරන්න පුළුවන් මේ නිගේෂන් එක දැම්මා වගේම තමයි. තරේ කළා තියෙන්නේ දැන් එහෙම එකක්. මේක වැරදි කියලා කියන්නේ පටන් ගද්දිම කියනවා මේක නෙවෙයි සීන් එක. මොකද්ද සීන් එක? මෙන්න මේක. ඒක නෙවෙයිලු. he is young or not clever නෙවෙයිලු. තර අපි ඉස්සෙල්ලා he is young or not clever එක බලාගමු. he is young he is young එක ලියන්න කෙලින්ම p කියලා he is young නේ අපිට දීලා තියෙන්නේ he is old කියලා. තර old එකේ negate වෙච්ච එක තමයි young කියන්නේ. තර he is young කියන්නේ he is not old වගේනේ. තර මට දාන්න වෙන්නේ ඔතෙන්ට not p එක. he is young කියන එක මට ලියන්න වෙන්නේ not p කියලා. or not clever. තර he is clever කියලා q වලින් කියන not clever නම් not q. හරි. දැන් මේකම it is not the case that කියලා පටන් ගන්න. ඒක තමයි මෙතනින් ඉස්සරහින්ම not එකක් දාන්න වෙනවා. it is not true that කියන ඒ කැලලම තමයි මම මෙතනින් negation එක කෙලියෙන් දැම්මේ. තර පළවෙනි එකට p and q, දෙවෙනි එක not p and not q, තුන්වෙනි එක p and not q, හතරවෙනි එක not ඒ කියන්නේ negate කරනවා මේ මුළු කැලලම not p or not q. ඔන්න මේක තව simplify කරන්න පුළුවන් ඔය කටියට ඩිමෝගන්ස් ලෝ දාලා අන්තිමට එනවා p and q කියලානේ. not p and not q ඊට පස්සේ not එක කම්ප්ලිමන්ට් ලෝ දාලා p කරලා ගන්න පුළුවන්. එච්චර අවශ්‍ය නැහැ ඔය කටි ලියනවා නම් හේතු ලියලා මෙතනට ගන්න. ඒ කියන්නේ මේකට කලින් ලියන්න එන්නේ මට not p කියලා and not q. මේකට ආයි ඩිමෝගන්ස් වලින් මේකට එන්නේ කම්ප්ලිමන්ට් ලෝ. නිගේෂන්ස් දෙකකින් ආය තිබ්බෙක් කෙනාම එනවා කියන්නේ. ඒක කම්ප්ලිමන්ට් ලෝ එක. හරි. ඒතර ඔහම අන්තිමට සුළු කරලා ගන්නත් පුළුවන්. ඒ තියෙන විදියම ලියනවා නම් මේ මුලින්ම ලියප එක තමයි කියන්න වෙන්නේ. ඕකේ. එතකොට දෙවෙනි එක බලමු. ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි දැන් අහන්න පුළුවන්. දෙවෙනි එකේ තියෙන්නේ construct truth tables for the following. මෙතන මේ මම කරපු නැති එකක් තියෙනවා. මේ double implication එක ඒක ඔකටිය මේ වෙනම බලලා කරන්න ඇති. ඒක කරේ නැතත් කවන්නේ අපි පස්සෙමු. මේක ගහන්න නැති නේද? ඔකට PQ columns දෙකක් ගහලා ඊට පස්සේ P implies Q කියන column එක ගහන්න, ඊට පස්සේ P implies Q and P කියන column එක ගහන්න. ඊට පස්සේ මුළු එක්කෙනාගේම column එක ගහලා ගන්න පුළුවන්. ඒක මම කරන්න ඕනේ නෑ නේද? ඒක ගහ ගන්න බැරි වුණොත් මට message එකක් දාන්න මම ගහන්න. ඒක ටිකක් වෙලා යන හින්දා මම දැනට කරන්නේ ඔකට කරන්න ඕන නම් message එකක් දාලා තියන්න. තුන්වෙනි එක බලමු. State the following pair of statements. Show the following pair of statements are equivalent. පළවෙනි එක මෙන්න මේකයි මෙයයි equivalent වෙනවා කියලා තමයි පෙන්වන්න කියන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් n equals 6 කියන ඒ කට්ටියට අපිට අංකනයක් දාගන්න පුළුවන් pq කියලා. ඒතර මම ගන්නම් p කියන්නේ n equals 6 කියන එක proposition එක කියලා ගන්නවා. ඊට පස්සේ q කියලා ගන්නවා. A කියන මොකක් හරි අපි දන්නේ නැහැ හැම කෙනෙක් ඉන්නවා. එයා
විශාලයි 4 කියලා එකක් දීලා තියෙනවා. a is greater than 4. එක්ක true එක්ක false. ඒ දෙකෙන් එකක්. x equals 1 කියලා එකකුත් තියෙනවා. ඊතුරු කට්ටියගෙත් ඒකම තමයි තියෙන්නේ. හරි. පළවෙනි එකේ පළවෙනි ස්ටේට්මන්ට් එක ලියන්න පුළුවන් මට. පළවෙනි එකේ පළවෙනි කෙනා ලියන්න පුළුවන්. P O Q and ඔකට පේනවා මේ ලොකු බ්‍රැකට් එකක් තියෙන and එකට කලින්. කියන්නේ P O Q දාලා ඊට පස්සේ A දෙන්නව වරහන් කරලා තමයි and එක දාලා තියෙන්නේ. and x equals 1. ඒ කියන්නේ r. හරි. එයා equivalent කියලා කියන්නලු මේ එහා පැත්තේ තියෙන කෙනා. ඔකට පේනවා ඒක නිකම් එනවා මේ දැන් මේක distributive law දාන්න පුළුවන් and r කියන එක්කෙනාව අපි වරහන් ඇතුළට දාන්න පුළුවන්. ඒ වරහන් ඇතුළට දැම්මට පස්සේ එන එක්කෙනා මෙතන ඉන්නවා කියලා ඔකට පේනවද? p and r o r එක ඉන්නවා මෙතන x equals 1 කියන r p and r o q and r කියලා තමයි ඉන්නේ. ඒතර ඒක මෙතනින් වරහන් ඉවත් කරපුවම distributive law එක දැම්මම එනවනේ. ඒතර මේක equivalent එනවා p and r o q and r ට. ඒතර මෙච්චර උත්තරේ distributive law. ඒක ලියන්න යනවා. ඒ හේතු ටික හැමතිස්සෙම ලියන්න වෙනවා. ලොජික් කියන්නේ අපි ගාන හදන මෙතඩ් එක නිසා. හරි. ඒතර ඔකට පේනවා මේ ඔකට ඕනනම් PQR ට අවශ්‍ය නම් මේ දීලා තියෙන කට්ටියගෙන්ම දාලා ලියන්න පුළුවන්. ඒතර කෙලින්ම එනවනේ මේ ස්ටේට්මන්ට් එක equivalent එහා පැත්ත එක කියලා ලියන්න පුළුවන් ඕන අවශ්‍ය නම්. ඒත් එච්චර අවශ්‍ය නැහැ. අපි මුලින් හඳුන්වලානේ තියෙන PQR කියන්නේ මෙන්න මේ කට්ටිය කියලා. ඊට පස්සේ පෙන්නලා තියෙනවා ඒ දෙන්න equivalent කියලා. ඒ හින්දා එච්චරයි. දෙවෙනි එක මං හයියෙන් යනවා වගේ නම් කියන්න. දෙවෙනි එක ඒකෙත් තියෙන්නේ හරි. මෙතන තියෙන්නේ n equals 6 කියලා අපිට ඒක p කියලා ගන්න පුළුවන්. හරි. a less than or equal to 4. ඒක මං q කියලා ගත්තොත් මේ සිම්බල් එක මොකක්ද? n less than or greater than 6. ඒ කියන්නේ n එක්ක 6ට වඩා කුඩායි එක්ක 6ට වඩා විශාලයි. ඒතර ඒකෙන් මට ගන්න පුළුවන් නිගමනයක් තමයි n කවදාකවත් 6ට සමාන වෙන්නේ නැහැ කියන එකනේ. n less than or greater than 6 කියන්නේ n not equal to 6 කියන එකනේ. ඒතර මේ ඉන්නේ p ගේ not එක නේද? ඒතර මට එයාට කෙලින්ම not p කියලා ගන්න පුළුවන්. ඒ සිම්බල් එක දන්නේ නැත්නම් ඒක තමයි එකෙන් කියවෙන්නේ n අසමානයි 6 කියන එක. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා a greater than 4 කියනවා. ඒතර a greater than 4 එකේ දැන් මෙතන තියෙනවා a less than or equal to 4. හරිද? ඒකේ not එක තමයි අත්‍තරම a greater than 4 කියන එකෙන් එන්නේ. ඒ කියන්නේ a less than or equal to 4 කියන්නේ අපි පාට කරොත් a ඉන්නේ දැන් 4යි කියන එකයි මෙන්න මේ ටිකේ. ඒතර a ගේ පරාසය තමයි මේක. ඒතර q ස්ටේට්මන්ට් එකකින් කියන්නේ මෙන්න මෙහෙම එකක් ගැන. ඒතර not q ගෙන් කියවෙන්න ඕනේ ඒකේ negation එක. ඒ කියන්නේ a ඉන්න ඕනේ. ඔය ටිකේ නෙවෙයි ඒකේ අනිත් විදිහට. ඒ කියන්නේ 4 තියෙන්නත් බෑ 4ට වඩා කුඩා වෙන්නත් බෑ. greater than 4 ටික විතරයි එන්නේ. ඒතර a ඉන්නේ දැන් මෙන්න මේ රේන්ජ් එකේ මේ පරාසය තමයි a ඉන්නේ. කියන්නේ not q කියන එක කෙනා a කියන ස්ටේට්මන්ට් එක not q කියලා මොකක් හරි ස්ටේට්මන්ට් එකක් true නම් ඔයාගේ a ගේ පරාසය මේක.
Q කියන ස්ටේට්මන්ට් එක true නම් ඒගේ පරාසය 4 සහ ඊට වඩා කුඩා කට්ටිය. දැන් තව උදාහරණයක් දුන්නොත් තුන ඇතුළුව මේක මට ලියන්න පුළුවන් මෙතන ඉන්නවා කියන ස්ටේට්මන්ට් එක මම p කියලා ගත්තොත් එතන not p එක වෙන්නේ මම දැන් රතු පාටින් අඳින ටික මෙයා පාට වෙන්නේ මෙතන පාට වෙන්නේ ඉතුරු අනිත් ටික පාට වෙනවා පහ පාට වෙනවා එයාට වැඩි ටික. ඒතර ඒක මට ලියන්න පුළුවන් not p කියන්නේ a කුඩයි 3 නැත්තම් මේකනේ ඒ තැන් දෙකෙන් එකක ඉන්නවා කියලානේ කියන්නේ. මෙතනින් කියවෙන්නේ a is greater than or equal to 3 or a is less than 5. sorry මේ දෙකේ මේක මේ මෙතන දෙන්නේ දෙන්නගේ මෑන්ඩ් එක මෙතන දෙන්නේ a less than 3 කියන එකයි a විශාල හෝ සමානයි 5 කියන එක. දැන් මෙතන and එකක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒතර ඩිමෝගන් දැම්මම and එක මෙතනටදී O වෙනවනේ. මට පොඩ්ඩක් හිතුනේ මේ O'ද and දෙන්නේ කියලා පොඩ්ඩක් පැටළුනේ. and නෙවෙයි එන්නේ මෙතනට a කුඩයි 3 හෝ 5ට වඩා 5 හෝ ඊට වඩා විශාලයි කියන එක. මොකද දැන් aට ඉන්න පුළුවන් මුලදී මෙතන ඉන්න පුළුවන් මෙතන හෝ මෙතන. ඒතර මම කියවන්නේ කොහොමද 3 less than or equal to a and less than 5. ඒතර o කියවුනේ මෙතන and කියලා කියුණා පහත් එක්ක. ඒතර ඒ කිව්වේ 3 less than a is greater than 3 a is greater than or equal to 3 and less than 5. එහෙම වුණොතින් තමයි මෙන්න මේ පරාසයේ ඉන්නේ නේද? රතු පාට පරාසයේ ඉන්නවා නම් වෙන්න ඕනේ a is greater than or equal to 5 or a is less than 3. මොකද දැන් දෙකකනේ තියෙන්නේ. ඒතර එක්කෝ මෙතන a ඉන්න පුළුවන්. මෙතන එක්කෝ ඉන්න පුළුවන්. දැන් දෙකේම එක සැරේ ඉන්න විදියක් නැහැනේ. හැබැයි මේ වගේ පරාසයක නම් කියන්න පුළුවන්. ඒක කියනවා නම් කියන්නේ 3යි 5යි අතර o එක්කෝ මෙතන නැත්තම් මෙන්න මේක අතර. ඒතර o එකයි and එක එන විදිය මම කිව්වේ මේ කට්ටියත් එක්ක. ඒතර ඩිමෝගන් එක දාද්දි 3 less than or equal to a කියන එකේ negation එක වෙන්නේ අනිත් පැත්තනේ 3 greater than a කියන එකනේ. මේකනේ. ඊට පස්සේ මෙතන and කළා මම කියනවා a less than 5 කියන එක. ඒ and එක තමයි මගේ දැන් o වෙලා තියෙන්නේ. වැඩි හිතන්න ඕනේ අර තැන් දෙක එක වෙලාව ඉන්න බෑ කියන අදහස ගන්නු. කෙනාට මේ අවුල් නම් මේ විදිහට ලොජික් එක දාලා හිතන්න පුළුවන්. මෙතන and එකක් තියෙන්නේ 3 less a is greater than or equal to 3. එතන o එක තියෙනවා. ඒක මේක අවුලක් වෙන්නේ නැහැ. ඒ o එක නැති වෙලා යනවනේ. මොකද අපිට එන්නේ a is less than 3 කියන එකනේ. හැබැයි මෙතනදී මේක සහ a කුඩයි 5 කියනකොට ඒ සහ කියන එක හෝ වෙනවා. එතන මට එන්නේ a is less than 3 or a is greater than or equal to 5. ඒක ඇතරම නිකන් අයිඩියා එක ගත්තොත් තැන් දෙකේම a කියන කෙනාට එකම වෙලාවේ දෙකේම ඉන්න බෑනේ. එක්ක මෙතන එක වෙලාවක එක තැනක කැමති තැන ඒ පරාසයේ ඉන්න පුළුවන්. හැබැයි එක වෙලාවක ඉන්න පුළුවන් එක තැනක විතරයි. ඒ අයිඩියා එක තමයි උතනින් එන්නේ. ඔකටට තාම පැහැදිලි නෑ වගේ නම් අර මේක කඩා ගන්න පුළුවන් පොඩි ස්ටේට්මන්ට්ස්. දැන් මෙතනත් තියෙන්නේ කම්බයින් ස්ටේට්මන්ට් එකනේ. ඔයාලට පුළුවන් 3 is less than or equal to a කියන එක මොකක් හරි අකුරක් දාන්න. a less than 5 කියන එකට තව අකුරක් දාන්න. එහෙම දැම්මොත් නිකන් මේ විදිහට ගන්නවා r and s කියලා නෙන්න. r කියන්නේ එතකොට
a is greater than or equal to 3 කියන එක තමයි r කියන්නේ. s කියන්නේ a is less than 5 කියන එක. එතන මෙතන තියෙන්නේ r and s කියන එක. මොකද අපි A level මතක ඇති අර දෙකක් ගහලා ඊට පස්සේ ඒ දෙන්නගේ ඡේදනයනේ ගත්තේ. ඒ කියන්නේ දෙකම වෙන තැනනේ. ඒකයි and එක වෙන්නේ එතන. පස්සේ not එක නම් මට එන්න ඕනේ not r or not s කියලා නේද? හරි ඒක පොඩ්ඩක් වැඩියෙන් කියවනේ. මෙතනට එන්නේ o කියලා. හරි තැන් දෙක එකම වෙලාවෙ ඉන්න බැරි අයිඩියා එක ඒ විදිහට හිතලා ගන්නත් පුළුවන්. හරි අපි බලමු මේක හරි p කියන්නේ n equals 6 q කියන්නේ a is less than or equal to 4 කියන එක. එතන මෙතනින් මම කිව්වා n අසමානය 6 කියන එක තමයි මේ n less than greater than 6 කියන එකෙන් එන්නේ. ඒතර මෙතන ඇත්තටම තියෙන්නේ not p එක. ඒතර මේක මම කිව්වා q කියන්නේ මේ වගේ එකක් නම් not q කියන්නේ මේ වගේ පරාසයක්. ඒතර එහෙම තමයි මෙතන තියෙන්නේ. q කියන්නේ a කුඩා හෝ සමානයි 4. එහෙනම් not q තමයි a විශාලයි 4. අරක තාම පැටලෙනවා ඔකට ආයෙ පොඩ්ඩක් හිතලා බලන්න ඒක. මම ඒක අයින් කරන් පැත්තකට දාන්න. හරි. ඒතර අපිට පුළුවන් ඕකේ ගන්න p කියලා. p කියලා ගන්නවා මම තිබුණා n equals 6. p කියන ප්‍රොපොසිෂන් එක ගන්නවා n equals 6 කියලා. q කියන ප්‍රොපොසිෂන් එක ගන්නවා a is less than or equal to 4 කියන එක. එතන මගේ පළවෙනි ස්ටේට්මන්ට් එක not p and q. මේකට මට ඩිමෝගන්ස් දාන්න පුළුවන්. ඩිමෝගන් දැම්මම not p or not q කියලා තමයි එන්නේ. ඩිමෝගන්ස් ලෝ. හේතු ලියන්න. ඒතර අපිට තියෙන්නේ ඒකද කියලා බලමු. මෙතන තියෙන්නේ not p and q. මෙතන තියෙන්නේ not p or not q. ඒතර අපි පෙන්නවා ඒක equivalent වෙනවා කියලා. හරි එච්චරයි කරන්න තියෙන එතන. හරි හේතුව ලියන්න ඕන. ඩිමෝගන්ස් ලෝ කියලා තියෙන්න ඕනේ එතන. ගානකට තියෙන ඒක දාන්න විතරනේ. හරි ඊළඟ එක බලමු. මේක ඔකට පොඩ්ඩක් අමාරු වෙන්නේ නැති. මේකේ කන්වර්ස් එකයි ඉන්වර්ස් එකයි කොන්ට්‍රාපොසිටිව් එකයි ලියන්න තියෙන මේ දෙන්නගේ. හරි. Every geometric figure with 4 right angles is a square. ඕකේ ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ ඔය කට්ටිය මොනවාද p මොනවාද q කියලා. sorry ඒ කියන්නේ p implies q එකක් නේ තියෙන්නේ. දැන් කන්වර්ස් එකයි ඉන්වර්ස් එකයි කොන්ට්‍රාපොසිටිව් අන්න ඒ කට්ටිය ඉන්නේ ඔය ඉම්ප්ලිකේෂන් කට්ටිය කියලා මම කිව්වා. අනිත් ඕනෙම ඒවට නිගේෂන් එක තියෙනවා. නිගේෂන් එක තියෙන්නේ අනිත් ඕනෙම එකකට. ඔය ඉම්ප්ලිකේෂන් ස්ටේට්මන්ට්ස් වලට තමයි තියෙන්නේ කන්වර්ස් එකයි ඉන්වර්ස් එකයි කොන්ට්‍රාපොසිටිව්. ඒකට නිගේෂන් එකක් තියෙනවා. ඊට අමතරව කන්වර්ස් ඉන්වර්ස් කොන්ට්‍රාපොසිටිව් කියලා තව ආකාර තුනක් තියෙනවා. ඒතර මේක තියෙන්නේ p implies q වගේ මොකක් හරි එකක් නේ. මේක අපි ඉස්සෙල්ලාම දැන් හදාගන්න ඕනේ if then කියන ආකාරයට. if p then q කියන එකට හදාගන්න පුළුවන් මේක. මම ඔකට දැන් q නැති වුණාට ඉස්සරහදී කියන්න යන එකක් තියෙනවා. මේ වගේ දෙයක් පොඩ්ඩක් පොඩි අයිඩියා එකක් දාගන්න ඔළුවට මේ ඒක කියන්නේ නැතුව ඔකට ගන්න පුළුවන්. මේක දන්නේ නැහැ නේ සිම්බල් එක. හරි. මෙහෙම තිබ්බොත් මෙහෙම මොකක් හරි ස්ටේට්මන්ට් එකක් තියෙනවා. for every x මම කියන්නම් for every x අයත් r ඒ කියන්නේ for every real x මට කියන්න පුළුවන් අපි දන්නවා රියල් නම්බර් එකක් නම් එයාගේ ස්ක්වයර් එක greater than or equal to 0 වෙනවා. බිංදුවේ නම් equal කැල් වෙනවා.
බිඳුව හැර අනිත් ඔක්කොටම වර්ග කරපුවාම විශාලයි බිඳුව කැල්ල එනවා. කම්ප්ලෙක්ස් නම්බර්ස් නම් තමයි ඍණාගයන් එන්නේ. තර මට කියන්න පුළුවන් for every x which is a real number x squared is greater than 0. මට මේකම ලියන්න පුළුවන් implication symbol implication format එකෙන්. දැන් මෙතන තියෙන එක every geometric figure with four right angles is a square. ඒක මට ඉස්සෙල්ලා හරව ගන්න ඕනේ හින්දා මම මේක ඉස්සෙල්ලා ඔකට කියලා දෙන්නේ. මේක පස්සේ කතා කරන්න හොඳට. මේ දැන් කියලා ඉන්නම් මම මේකේ දැන් මෙහෙම තිබ්බොතින් for every x in r නැත්නම් for all x in r කියලා තිබ්බොතින් මේ විදිහට ස්ටේට්මන්ට් එක for all x in r x squared is greater than or equal to 0 කියලා තිබ්බොතින් මට පුළුවන් කියන්න මේ විදිහට if x belongs to r then x squared is greater than or equal to 0. එතකොට අර මෙතන අපි කතා කරපු implication එකෙන් අර definition එක true වෙන එකයි false වෙන එකයි ඒ ඔක්කොම වැඩ කරනවා. උදාහරණයක් ගත්තොත් දැන් x කියලා මොකක් හරි real number එකක් ගන්නවා. නෑ x කියලා මොකක් හරි number එකක් ගන්නවා. හරි. ඒ number එක real number එකක් වුණොත් දැන් අනිවාර්යෙන් x වර්ගයේ විශාල හෝ සමානයි බිඳුව වෙන්නම ඕනේ. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ උඩින් තියෙන එකෙන් කියවෙන්නේ ඒ වගේ එකක්. x කියන එක නා තාත්වික සංඛ්‍යාවක් නෙවෙයි නම් real number එකක් නෙවෙයි නම් අපි දන්නේ නැහැ ඕනෙම එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ complex number එකක් වුණොත් වෙන්නේ නැහැ. තව integer එකක් වගේ ගත්තොත් ඒකත් real number එකක් තමයි. කොහොම හරි එයාට වෙනවා. අපිට වැඩක් නැහැ x අසමානයි r වුණොත් මොකක්ද වෙන්නේ කියලා අපිට අදාළ වෙන්නේ මොකක් හරි number එකක් real number එකක් වුණොත් අනිවාර්යෙන් එයා x වර්ගය එයාගේ x වර්ගය greater than or equal to 0 වෙනවද කියන එක තමයි බලන්න ඕනේ. x කියන එක නා real number එකක් කියලා මෙහෙම උන් නැත්තම් තමයි වර්ධින්නේ. හරි idea එක තියෙන මෙහෙම මෙයා කියන ඉස්සෙල්ලාම for every x in r x squared is greater than or equal to 0. මේ statement එක හරි statement එකක් නේ. අපි ඒක දන්නවනේ ඒක prove කරන්න පුළුවන් මේවා. ඒත් අපි දන්නවා දැනටමත් මේක ඇත්ත කියලා දන්නවා. මේක ඇත්ත නම් මට පුළුවන් මේක ඇත්ත කියලා කියන්න. ඒ කියන්නේ සියලුම x ගැන කතා කරන්න ඕනේ නැහැ. සියලුම x ගැන නිකන් යටින් වගේ කතා වෙන්නේ. මෙතනින් නිකන් for every x කියලා නිකන් දඩ විදිහට කියනවනේ for හැමෝටම කියලා. ඒත් එහෙම අවශ්‍ය නැහැ. ඒ අදහස මෙන්න මට කියන්න පුළුවන් ඒ හැම එක්කෙනාම කියන වචනේ ගන්න නැතුව. මට පුළුවන් ඕනිම x එකක්. ඒ කියන්නේ if x in r x කියන්නේ ඕනිම number. ඒ ඕනිම number එකක්. ඒ කියන්නේ random නේ. ඒ random choose කරන ඕනිම number එකක් real number එකක් වෙනවා නම් එයා අනිවාර්යෙන් greater than or equal to 0 වෙනවා කියලා අපි එහෙම කිව්වත් එකයි හැම x එකක්ම real numbers හැම real number එකක්ම x greater than 0 කියන එකත් එකයි. එතකොට මට මේක ලියන්න පුළුවන් ඕනනම් x in r implies එතකොට මේ දැන් මෙතන උඩින් තියෙන එකම තමයි මෙතනත් තියෙන්නේ. මේ දෙන්න මේකම දෙක තමයි කතා කරන්නේ. ඒක පොඩ්ඩක් අර හිතලා ඔකටට එහෙම වෙනවා කියලා නිකන් තේරුම් ගන්න ඕනේ. ඒකයි තියෙන්නේ. කියන්නේ සියලුම x සඳහා සියලුම x තාත්වික නම් සියලුම තාත්වික x වල x වර්ගය greater than or equal to 0 කියන්නේ මොකක් හරි x එකක් real number එකක් වුණොත් එහෙනම් එයාගේ වර්ගය greater than or equal to 0 කියන එකත් හරිනේ. දෙකෙන්ම එකම දේ තමයි කියවන්නේ. ඒතර මතක තියාගන්න for every කියලා මෙහෙම statement එකක් අපිට හැම එකක්ම හරවන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒක පොඩ්ඩක් ඔකට දැනගෙන ඉන්න ඕනේ දෙයක්. ඒක එහෙම හරියට lectures වලදී කියන්නේ නැහැ. ඒත් ඒක අපිට දාන්න පුළුවන් කියලා ඒකට බලාපොරොත්තු වෙනවා. ඒතර මේකේ තියෙන්නේ every geometric figure with four right angles is a square කියලා. ඒතර මෙතන every කියලා තියෙනනේ. දැන් මෙතන යට එකෙත් all engineers කියලා කියන්නේ හැම එක්කෙනාම කියලා තමයි පටන් ගන්න. අපිට එහෙම ඕනේ නැහැ. මොකක් හරි geometric figure එකක් කියලා අපිට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ හැම geometric figure එකක් four right angles තියෙන එකක් square එකක් වෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔකෙන් කියවෙන්නේ මොකක් හරි geometric figure එකක්. එයාට right angles හතරක්ලු තියෙනවා. right angles කියන්නේ අංශක 90 කෝණ හතරක් තියෙනවලු. එහෙම තියෙනවා නම් කියන්නේ මෙහෙම වෙන හැම
ජ්‍යාමිතික රූපය. පොඩි එක්කෙනෙක් ගන්නකො එයාගේ තනුව. ඔය හැම එක්කෙනාම අපි දන්නවා සමචතුරස්‍රික ස්ක්වයර්ස් වෙනවා කියලා. ඒතර ඒක තමයි පළවෙනි ස්ටේට්මන්ට් එකේ කියලා තියෙන්නේ. Every geometric figure with 4 right angles is a square. අවුලක් නැහැනේ. ඉතින් පළවෙනි එක්කෙනා මෙන්න මේ විදිහට බලන්න. Every geometric figure with 4 right angles. ඕක තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න. එයා කවුද? is a square. तर निका में आगे for all x in R x squared greater every every number which is a real number आगे x squared आगे square एक greater than or equal to 0 කියන ආකාරය තමයි තියෙන්නේ. Every geometric figure with 4 right angles is a square. හරි. तर මට ඔක ලියන්න ඕන නම් මෙන්න මේ ආකාරය implies ආකාරය ලියාගත්තට පස්සේනේ මම කිව්වේ converse එකයි ආව මෙහෙමයි රෙක්ටැන්ගල් මොනවාද රෙක්ටැන්ගලයක් වෙන්නත් පුළුවන් මට මේ ස්ක්වයර්ස් විතරක් නෙවෙයි හැබැයි මං කිව්වා මුලදී දැන් ඔය මේක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන් කිව්වනේ ඒතර අපි ඔය දීලා තියෙන statements ඇත්තටම true එව්වමද කියලා හොයන්න යන්නේ නැහැ දීලා තියෙන කරන් හරවන එක විතරයි ඒ කියන්නේ ඇත්තටම කරන්න තියෙන්නේ ඒ කියන්නේ වැරදි ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන් මෙතන තියෙන්නේ ඒක කමක් ඒක හරි අපි අර තුන ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි විදියට ඒක තමයි මෙතන අතරම කරන්න ඕනේ මේක true statement එකක් වෙන්නේ නැහැ ඒ කියන්නේ rectangle එකක් වෙනවා ඒවත් පුළුවන් පාද සමානෙන් වෙන්නත් ඕනේනේ හරි කමන්නේ මේකට කියන්නේ හැබැයි මෙහෙම දෙයක් every geometric figure with 4 right angles is a square කියලා තමයි ඒකට ඉස්සෙල්ලාම මේ කියන්නේ. ඒතර මට පුළුවන් කියන්න P implies Q ආකාරයට කියනවා නම් හිතන්න පුළුවන් කියන්න විදියක්. කියන්නේ මෙහෙම මේ ආකාරයේ තියෙන එක මේ ආකාරයට හදා ගන්න ඕනේ මට. බලමු. මේක නිකන් අර for every x කියන්නේ නිකන් මෙයා මගේ x කියන්නේ නිකන් geometric figure කියන එක කෙනානේ. එයා තමයි මෙතන මගේ නිකන් x වගේ ඉන්නේ geometric figure කියන එක. x ට තියෙන නිකන් property එක මගේ කලින් x ගේ property එක තමයි real number එකක් වෙන එක. මෙයාගේ property එක with ඒ කියන්නේ x ට 4 right angles තියෙන එක තමයි යාගේ property එක වෙන්නේ. ඒතර මේක නිකන් අර r ගේ r ට අයත් කියන එක වගේ 4 right angles තියෙනවා කියන එක අපිට හිතන්න පුළුවන් ඒ වගේ කියලා. එහෙම වෙනවා නම් ඒ geometric figure එක square එකක් කියලා කියන්න පුළුවන්. ඒතර මට කියන්න පුළුවන් if නිකන් මේ විදිහට if a geometric figure has 4 right angles can every geometric figure with 4 right angles is a square කියන්න නැතුව මට කියන්න පුළුවන් if some geometric figure කියන්නේ එහෙම කියන්න තෝරන නිකන් if a geometric figure has 4 right angles then that geometric figure is a square නැත්නම් then it is a square ඒ විදිහට මම ලියුවා දැන් type කරනවා මේක තමයි මගේ P වගේ තියෙන්නේ නිකම් මේ විදිහට දැන් මෙතන implication symbol එකේ if then කියන එක තියෙනවා. ඒතර මේක නිකන් if geometric figure has 4 right angles then geometric figure is a square ඒ වගේ තමයි. ඒතර මොකක් හරි ඕනෙම geometric figure මේකේ idea එක වෙන්නේ දැන් කලින් එකේ idea එක වෙන්නේ හැම geometric figure එකකටම හැම geometric figure එකක්ම එයාට 4 right angles තියෙනවා නම් square එක square එකක් කියලා එයා කියනවා. ඒකම මට කියන්න පුළුවන්. මොකක් හරි geometric figure එකක් උස්සන් එන්න ඒක අපි චෙක් කරොත් 4 right angles තියනවාද කියලා. එහෙමනම් එයා ස්ක්වයර් එකක් වෙනවා. ඒතර අර විදිහට කිව්වොත් එකයි දැන් මෙහෙම කිව්වොත් එකයි. කියන්නේ මොකක් හරි අපි කැමති එකක් ගේනවා. ජියොමෙට්‍රික් ෆිගර් එකක් කැමති එකක් චෙක් කරන්න තමයි යන්නේ.
චෙක් කරන ගානේ එයාට 4 right angles තියෙනවා නම් අනිවාර්යෙන් එයා geometric figure එක square එකක් වෙනවා කියලා තමයි කියන්නේ. දෙකෙන්ම කියවෙන්නේ ඒකම කතන්දරය කියලා ඔකට තේරෙන්න ඕනේ. හරි දැන් මගේ P implies Q එක තමයි තියෙන්නේ. දැන් මේක අපිට අර ඉංග්‍රීසි වලින් ලියනවා නම් අර geometric figure ගා repeat කර කර ඉන්න ඕනේ නැහැ. මේකට it is a square කියලා ලියන්නත් පුළුවන්. මං අර Q P මාරු වෙන හින්දා තමයි මේ විදිහට full statements එක ලියලා තියෙන්නේ. හරි දැන් මේක තමයි අපේ if then ආකාරයට ඉන්න statement එක. මෙයාගේ converse එක ලියනවා නම් Q implies P කියන statement එක තමයි converse එක වෙන්නේ. ඒතර Q implies P කියන්නේ if a geometric figure is a square then it has 4 right angles. ඒක නේද? නිකන් මේ වගේ if a geometric is අපේ අර x වෙන්නේ geometric figure නේ. දැන් පටන් ගන්න බෑ මට if it is a square කියලා පටන් ගන්න එක බෑනේ හරියනම්. ඒ කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලා කියලා ඉන්න එපා. it කියන කැලි දාන්න කලින් he she it කියන කලින් ඉස්සෙල්ලා කියලා ඉන්න ඕනේ කා ගැනද. ඒ කියන්නේ කියන්න පුළුවන් අවස්ථාවක් නම් කියලා ඉන්න ඕනේ. දැන් මෙතන geometric figure එකක් ගැනනේ කතා කරන්නේ. ඒකින්ද අපි ඉස්සෙල්ලා එක කියන්න ඕනේ. අර උඩ ස්ටේට්මන්ට් එකේ it කියලා දාලා තියෙන්නේ කලින් කියවලා තිබ්බ හින්දා p ගාව. දැන් q නේ ඉස්සෙල්ලාම ලියන්නේ කන්වර්ස් එකේදී. ඒතර q ගාව මම geometric figure කියන එක ලියලා it කියන එක දානවා p ගාව. මම ලියුවම තේරෙයි. If a geometric figure then it has 4 right angles. හරි මේක තමයි කන්වර්ස් එක වෙන්නේ. හැබැයි මේක තාම තියෙන්නේ අර if then ආකාරය. කැමති නම් මෙහෙම තිබ්බත් අවුලක් නැහැ. අර දැන් ඒකට දීලා තියෙන්නේ නිකන් every geometric figure එන්නේ ඒ විදිහටනේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න if then එකේ අපිට හරියටම පේන ආකාරයෙන් නෙවෙයි තියෙන්නේ. අර for all එකක් for every එකක් දාලා තමයි තියෙන්නේ. ඒතර අපිත් ඒ විදිහට මේක හදාගමු. ඒ කියන්නේ for every එකකින් මම if then එකට හරවලා ඊට පස්සේ converse එක ලියාගත්තා. ඒකත් ඉන්නේ තාම if then එකෙන්. එයාගෙන් ආයෙ අපි answer එක ඉන්න ආකාරයෙන් ලියමු. ඒතර ඒක ලියනවා නම් මට පුළුවන් කියන්න කොහොමද ඒක කියන්නේ? every geometric figure මේවා බෑ මේ කියන්නේ අමාරුයි නම් අවුල් ගහන්න එපා. මෙච්චර මේවකින් වැඩි අහන්න නැහැ. මේවා නිකන් තියෙන ඔය කට්ටියට අර ඉම්ප්ලිකේෂන් එක ඇත්තටම නිකන් අර හරියට තේරුම් ගන්න තමයි මේ එක්සර්සයිසස් තියෙන්නේ. මේ ටික පුළුවන් වෙන තරමට හොඳයි. මොකද දැන් ගණන් කරන්න යද්දි මෙන්න මේ බේසික්ස් ටික චෙක් වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය ස්පෙෂල් විදියට චෙක් කරේ නැති වුණාට මේ අයිඩියාස් ටික ඔය කට්ටියට ඔළුවේ තියෙන්න ඕනේ හරියට. පේපර් එකට මෙහෙම ලියන්න කියලා එන්නේ නැහැ. මීට වඩා කියන්නේ ඔක හැම එකක්ම ඉගෙන ගත්තට පස්සේ ලොකු ගාණක් තමයි තියෙන්නේ. හරි මේකේ මට ලියන්න පුළුවන් every geometric figure which is a square has 4 right angles කියලා. මෙහෙම නේ චුට්ටක් වෙනස් කරලා ලියුවට අවුලක් නැහැ. අදහස එනවා නම් කියන්නේ ඉංග්‍රීසි හරියටම බැලෙන්නේ නැහැ. तर मान लीजिए यार एक आटी दीपो आकार एक आटी देती है every geometric figure with 4 right angles is a square. तर मान एक ही converse के लिए ना लियन रहने के लिए मिलियन पुराना ताउला ना में लियन ना every geometric figure which is a square has 4 right angles. एक आटी दीला तिब्बे every geometric figure with 4 right angles is a square කියලා. දැන් මං අනිත් පැත්තට කියද්දි කියන්නේ every geometric figure which is a square has 4 right angles.
හරි අපි ඉන්වර්ස් එකත් බලමු. ඉන්වර්ස් එක මොකද්ද? PQ එහෙමමයි හැබැයි not එක දානවා දෙන්නට. not P implies not Q වගේ එකක්. හරි. ඒතර P කියලා මං හදාගත්ත geometric figure has four right angles කියන එක, Q කියලා හදාගත්ත geometric figure is a square කියන එක. ඒතර not P වෙන්නේ geometric figure doesn't have four right angles. not Q වෙන්නේ geometric figure is not a square. ඒතර මං every එකෙන් ලියනවා නම් කෙලින්ම every geometric figure අතන තිබ්බේ මොකද්ද? every geometric figure with four right angles නේ. ඒතර මට ඒක ලියන්න පුළුවන් without four right angles කියලා නේද? ඒ තියෙන එකේම දෙන්න not කරන්නනේ තියෙන්නේ. ඒතර every geometric figure without four right angles is not a square. මේක කෙලින්ම ලියන්න අමාරුයි නම් if දෙන්නක ඉස්සෙල්ලා ලියලා ගන්න පුළුවන්. if දෙන්නක ලියනවා නම් ලියන්න වෙන්නේ if geometric figure does not have four right angles then it is not a square කියන එක. ඒක මට every කියලා එක ලියනවා නම් මේ ආකාරයට ලියන්න පුළුවන් අන්තිමට. every geometric figure without four right angles is not a square කියලා. explain කරන්න ඕනේ මොනවා හරි තැන් තිබ්බොතින් කියන්න මේ තේරුම් නැත්තම්. contrapositive එකත් බලමු. ඔකට දන්නවා contrapositive එකෙන් එන idea එකම තමයි මුල statement එකේ idea එක. QP මාරු කරලා දෙන්නටම not එක දාන්න ඕනේ. right. ඒක මට ලියන්න වෙන්නේ එහෙනම් ඉස්සෙල්ලාම if P එක ලියනවා නම් Q ව not කරලා ඉස්සෙල්ලා ලියලා පස්සේ P ව not කරලා ලියනවා. ඒ කියන්නේ if a geometric figure is not a square then it does not have four right angles. එන්නේ ඒක. මට QP මාරු කරපු එක්කෙනෙක් මෙතන ඉන්නවනේ. එතකොට මට ලේසියිනේ දෙන්නටම not එක දාන එක ලේසියිනේ. දැන් QP මාරු කරගන්න එකට තමයි මම if P එක if then ආකාරයේ ලියාගත්තේ. Q නෙවෙයි P නෙවෙයි අඳුන ගන්න. එතකොට මට පුළුවන් QP ව මාරු කර not එක දාලා ලියන්න. හැබැයි දැන් මං අර ඉන්වර්ස් එක එකපාරටම මෙයාගෙන් ලිව්වනේ. PQ මාරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. P මෙයා Q මෙයා කියලා ලාවට පේනවා. ඒතර මට පුළුවන් ඕන්න not එක ඇතුල් කරන්න දෙන්නටම not P implies not Q ආකාරයට එන්න. ඒතර නිකන් මං කරේ every geometric figure without four right angles is not a square කියලා ඉන්වර්ස් එක ලිව්වා. if then form එක අවුලක් නැහැ. මං every එකෙන් ලියන්නේ නිකන් ඒ කට්ටිය every එකෙන් ඒක ආකාරයට දීලා තියෙන නිසා. ඒතර නිකන් අර භාගයට ඇවිල් දැන් එහෙම ලොකු අවුලක් නැහැ. මට ෂුවර් නැහැ ඉතින් ලකුණු දෙයිද නැද්ද කියලා. එහෙම නිකන් දැන් මේ වගේ ගණන් එන්නෙත් නැහැ. if then එකෙන් තිබ්බත් එකම අදහස තමයි එන්නේ. ඉතින් මේ දෙකෙන්ම කියවෙන්නේ එකම දේ. ඔයාට අර නිකන් full නිකන් හරියටම හරි වෙන්න වගේ ඕනනම් නිකන් පේපරේ දීලා තියෙන ආකාරයටම ලියන්න වගේ ඕනනම් every එකට හැරෙවනම් හොඳයි. එහෙම නැත්තම් if then එකේ තිබ්බට අවුලකුත් නැහැ. ලොකු අවුලක් නැහැ. මම ඒකයි every එකෙන් අන්තිමට තිබ්බේ. මොකද if then එක ලියා ගන්න අවුලක් වෙන්නේ නැහැ නේ ඔකට. හරි. if then එකෙන් කොහොමද ලියා ගන්න පුළුවන් දැන්? මම ඒකයි every එක විතරක් මෙයාගේ ලිව්වේ. දැන් contrapositive එක ලියනවා නම් මට පුළුවන් දැන් not එක විතරක් ඇතුල් කරන්න තියෙන්නේ. දැන් converse එක බැලුවොත් දැනටම Q නුයි P නුයි මාරු වෙලානේ ඉන්නේ. ඒතර මම converse එකේ ඉන් දෙන්නට not එක ඇතුල් කරුවොත් මම contrapositive එක හදා ගන්නවානේ. කියන්නේ මොනවත් මාරු කරන්නේ නැතුව negation එක විතරක් දෙන්නටම ඇතුල් කරුවොත් මගේ contrapositive එක එනවා මුල statement එකේ.
ඒ කියන්නේ අර මම උඩ එක බලලා මෙයාව කෙලින්ම ලිව්වේ ඉන්වර්ස් එක කෙලින්ම ලිව්වේ නිකන් මෙතනට without කරා මෙතනට not a square කියලා දැම්මා ලේසි එක. ඒ විදිහට මම මේකත් contrapositive එක ලියන්න යන්නම් converse එක දිහා බලාගෙන. එතකොට මට කරන්න වෙන්නේ දැන් මෙතන තියෙන q එක මෙතන තියෙන p එක. මට ඕනි not q not p. එතකොට මම ලියනවා every geometric figure which is not a square කියලා මෙතනට දානවා. has four right angles වෙනකොට දානවා doesn't have four right angles කියලා. every geometric figure which is not a square ඒක තමයි මගේ not q එක වෙන්නේ not p එක වෙන්නේ does not have four right angles. එතකොට මුල ගානේ දීලා තියෙන මුල්ම ස්ටේට්මන්ට් එකේ contrapositive ආකාරය තමයි මෙතන තියෙන්නේ. ඔයාලට මේකේ if then එක ලිව්වත් ලොකු අවුලක් වෙන්නේ නැහැ. පුළුවන් නම් ඒ කට්ටිය දීලා තියෙන ආකාරයටම ලියන්න බලන්න. හරි ඒක ගැන තව එක්ස්ප්ලেইন කරන්න ඕන නම් මට මේ කියන්න. තේරුනේ නැත්තම් දෙවෙනි එකත් බලමු. ඒකෙත් තියෙන්නේ every එකක් වගේ එකක් තමයි. මොකද all කියලානේ පටන් ගෙන තියෙන්නේ. all engineers have practical skills or are good at mathematics. තොර මේකේ කොහොමද ලියන්නේ? පොඩ්ඩක් හිතන්න බලන්න. මේකේ තියෙන all engineers have practical skills or good at mathematics කියලා. මේ ආයක නැතුව හිතුවත් අවුලක් නැහැ ලොකු අවුලක් වෙන්නේ. ඒක නිකන් ඉංග්‍රීසි වල ඉංග්‍රීසි හරියන්න වගේ දාලා තියෙන ආයක. ඒක නැතුව හිතුවොත් තව ලේසි වේ ඔය කටියට. all engineers have practical skills or good at mathematics. ඒකම තමයි ආයක තිබ්බත් කියවෙන්නේ. ඒ හින්දා ආයක නැතුව හිතන්න බලන්න. මෙතන තියෙන for all x x in r x squared is greater than or equal to 0 වගේ එකක්. උතර මගේ x එක වෙන්නේ මොකද්ද? engineersද? හැම ඉංජිනේර කෙනෙක්ටම ප්‍රැක්ටිකල් ස්කිල්ස් තියෙනවලු නැත්තම් මැත්ස් හොඳයිලු. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ස්කිල්ස් තියනවල් හෝ මැතමැටික්ස් හොඳට පුළුවන්ලු. මං නිකන් රැන්ඩම්ලි එක්කෙනෙක් ගත්තොත් නිකන් දැන් මෙතන හැමෝටම all engineers ලට තියෙන property එකක් නෙමෙයි තියෙන්නේ. මම රැන්ඩම්ලි කතා කරනවා නම් කොහොමද කියන්නේ? ඒ කියන්නේ හැම හැම තාත්වික x value එකකටම තියෙන property එක තමයි x squared is greater than or equal to 0. randomly මොකක් හරි x එකක් ගත්තොත් එයා real number එකක් වෙනවා නම් ඒක අපි check කරොත් real number එකක් වෙනවා කියලා check හරියට ආවොත් අපිට කියන්න පුළුවන් එයාට x squared එන්නේ ගත්ත අපි තෝරගත්ත x ඉන්නේ ඒක නිකම් randomly choose කරන randomly කියන්නේ නිකම් මට සිංහල වචනේ මතක නැහැ. ඒ කියන්නේ අර ඔහේ තෝරලා ගන්න මල්ලක් තිබ්බොත් මේකේ පාට බෝල තියෙනකොට අර probability මේ මොනවාද සම්භාවිතා පාඩමේ අපි නිකන් බලන්න නැතුව ඔහේ එකක් ගන්න. ඒක එන්නේ choice එක random choice එකක්. random කියන්නේ නිකන් අර අපි බලලා නෙමෙයි ගන්නෙ. bias වෙන්නේ නැහැ. මම කියන එක තේරෙන්නේ නැතිනේ. ඒ විදිහට මොකක් හරි random number එකක් තෝරගන්නවා x කියලා. එයා real number එකක් වෙනවා නම් එන්නේ එයාගේ x squared value එක greater than or equal to 0. ඒ වගේ මෙතන තියෙන එක මොකක් හරි ඒ ආකාරයෙන් නිකන් හිතන්න try එකක් දෙන්නකො. මට මේක කියන්න Discord එකේ කියන්න x කියලා ගන්න ඕනේ engineers තු. කියන්නේ අපි randomly choose කරන්නේ x නේ. x අරන් බලන මොකක් හරි යට තියනවාද කියලා. එහෙම තියනවා නම් x මෙන්න මෙහෙම වෙනවලු. දැන් අපි x කියලා එක්කෙනෙක් තෝරලා ගන්නවා. ඒ තෝරලා ගන්නේ x කියන එක්කෙනා ඒ කියන්නේ මං අහන්නේ මේ මල්ල මොකද්ද කියලා.
ඒ ඉංජිනියර්ස්ලා ඉන්න මල්ලක්ද නැද්ද කියලා අහන්නේ මම. ඔව්. හරි. එහෙම තමයි. දැන් x කියලා අපි කෙලින්ම ඉංජිනියර්ස් ඒ කියන්නේ අපිට තෝරලා ගන්න බෑ ඉංජිනියර්ස්ලාගේ සෙට් එකෙන් කවුරුවත් ගන්න බෑ. ඒතර ඒ කියන්නේ ඒක චෙක් කරන්න දෙයක් නැහැනේ. අපි තෝරන්න ඕනි කවුරු හරි මොනවා හරි people සෙට් එකක් අරගෙන ඒ කට්ටියකින් කවුරු හරි පර්සන් කෙනෙක් අරගෙන ඒ පර්සන් ඉංජිනියර් කෙනෙක් නම් එයාට මෙන්න මේ ස්කිල්ස් තියෙනවා කියලා කියන්න පුළුවන් නේ. හරි ඒතන තිබ්බේ මොකද්ද? All engineers have practical skills or good at mathematics. or කැමති එකක් ගන්න පුළුවන්. දැන් මේ විදිහට වාක්‍ය ඔකට කියලා තියෙනවා වගේ if a person is an engineer නැත්නම් if someone is an engineer ඒ වගේ ඕන එකක්. ඒතර මම person කියන එක ගන්නවා. if a person is an engineer then එයාට මොනවද තියෙන්නේ? that person is has practical skills or is good at maths. ඒක එකක් නේ තියෙන්නේ. ඒක අවුලක් නෑ නේද? if a person එතකොට අපි තෝරගන්නේ මොනවා හරි මිනිසුන්ගෙන් තමයි තෝරලා ගන්නෙ කවුරු හරි. එන්නේ ඒ පුද්ගලයා ඉංජිනේර් කෙනෙක් නම් ඒ පුද්ගලයාට තියෙනවලු ප්‍රැක්ටිකල් ස්කිල්ස් නැත්තම් එයාට හොඳට මැත්ස් පුළුවන්ලු. ඒක තමයි අතනින් කියවුනේ. all engineers have practical skills or good at mathematics එක මට කියන්න පුළුවන්. කවුරු හරි පුද්ගලෙක් තෝරලා එයා ඉංජිනේර් කෙනෙක් නම් ඒ පුද්ගලයාට තියෙනවා ප්‍රැක්ටිකල් ස්කිල්ස් නේ හොඳට ඒක නැත්තම් එක්ක ප්‍රැක්ටිකල් ස්කිල්ස් එක්ක මැත්ස් හොඳට පුළුවන්. එක්ක දෙකම වෙන්නත් පුළුවන් ඕ තියෙන හින්දා. ඒතර මගේ P එක වෙන්නේ person is an engineer. Q එක වෙන්නේ person has practical skills or is good at maths. හරි. එතන මට දැන් තියෙන P implies Q ගන්න. converse එක ලියන්න පුළුවන්. දෙන්න මාරු වෙනවා. Q implies P කියලා. if then again ලියනවා නම් ලියන්න වෙන්නේ if a person has practical skills or is good at maths then that person is an engineer. he or she කියලා දාන්නත් පුළුවන්. ඒතර ඒක every again ලියනවා නම් every engineer has practical skills or good at maths කියලා ලියනවා වගේ මට ලියන්න පුළුවන්. every person with practical skills or who is good at maths is an engineer. මම උඩ එක ලියාගෙන ඉන්නේ තෝ කට්ටියට බලන්න ලෙස. all engineers have practical skills. මම ඒක every කියලා ලියන්න. every engineer has practical skills or මේක එකක් නේ තිබ්බේ. මේක තමයි මගේ මුල් ස්ටේට්මන්ට් එක. දෙවෙනි ගාන. every engineer has practical skills or good at maths. ඒක ලියන්න පුළුවන්. if a person is an engineer then that person has practical skills or is good at maths. converse එක ලියද්දි QP මාරු වෙනවා. ඒතර ලියන්න වෙන්නේ if a person
has practical skills or is good at maths, then that person is an engineer. Every කියලා දාලා ලියනවා every person with practical skills or good at maths කියලා ලියවත අවුලක් නැහැ. Every person with practical skills or good at maths is an engineer. තර ඉන්වර්ස් එකත් බලමු. not P implies not Q. තර මං මේක දිහා බලලා ලියන්න පුළුවන් every දැන් ඔය කට්ටිය වැරද්දක් කරන්න පුළුවන් මෙහෙම එකක්. දැන් මෙහෙම ඔය කට්ටිය කරවතින් දැන් ඉන්වර්ස් එක not P එක දාන්න ගිහිල්ලා every engineer වෙනකොට දානවා මෙතන not එක දානවා every එකට ඉස්සරහින්. not every engineer has practical skill, not every engineer doesn't have practical skills or not good at maths කියලා ගන්නවා. දැන් එහෙම ගත්තොත් වෙන්නේ දැන් ඒකෙන් කියවෙන්නේ හැම ඉංජිනේර කෙනෙක්ටම නැහැ කියන එක. ඒ කියන්නේ sorry not every engineer කියලා පටන් ගත්තොත් නිකන් ඒකෙන් කියන සමහර අයට තියෙන්න පුළුවන්. හැමෝටම නැහැ. මේකෙන් කියවෙන්නේ හැම ඉංජිනේර කෙනෙක්ටම තියෙනවා කියන එකනේ මේකෙන් කියවෙන්නේ. ඒක not කරොත් ඒ කියන්නේ මෙතෙන්ට විතරක් not එක දාලා ඒ කියන්නේ not every engineer කිව්වොත් ඒකෙන් කියවෙනවා සමහර අයට තියෙනවා කියන එක. ඒක දැන් තේරෙන්නේ නැත්නම් කමක් නැහැ. මොකද ඒ කියුවේ කියලා ඒක පස්සේ ඒක හොඳට කතා කරනවා quantifiers එහෙම ඇද්දි. අපි ඒක දැන් තියලා යමු. නැත්නම් ඒක කතා කරන්න වෙනවා ලොකුවට. මං දැන් මෙතෙන්ට not එක දාන්න පොඩ්ඩක් අමාරු නිසා මං අර person කියන එක නෑ ඇදලා ගන්නවා. දැන් මේක මට ලියන්න පුළුවන් every person who is an engineer කියලාත් ලියන්න පුළුවන්. every engineer කියන එකම මට පොඩ්ඩක් ඕන ලොකු කරලා පැහැදිලිව ලියා ගන්න පුළුවන්. every person who is an engineer has practical skills or are good at maths කියලා. ඒක මට not කරගන්න එක ලේසි. every person who is an engineer කියන එක not කරොත් every person who is not an engineer කියලා වෙනවා. ඒතර engineer නොවන හැම කෙනෙක්ම. ඒක අපි quantifiers එද්දි හොඳට ඒක මේ කතා කරනවා. ඒ logic ටික කියලා දෙනවා එතනදී. එහෙනම් ඒක දැන් කතා කරන්න නැතුව යමු. මෙතනදී මම කිව්වා ඒතර every engineer කියන එක not කරන්න නම් ඊට කලින් මම ලියාගෙන ඉන්න ඕනේ every person who is an engineer කියන එක. ඒතර තමයි මට ඉන්වර්ස් කරන්න පුළුවන්. නිකන් මේ වගේ එකක්. if a person is an engineer ඒ කියන්නේ P කියන්නේ. ඒකේ not P කියන්නේ person is not an engineer කියන එකනේ. a person is an engineer කියන එකේ not P එක වෙන්නේ person is not an engineer. ඒතර ඒක තමයි මට දාන්න වෙන්නේ. ඒතර every who is an engineer නෙමෙයි දැන් who is not an engineer. ඊට පස්සේ තියෙන්නේ has practical skills or good at maths කියලානේ. ඒක not කරන්න ඕනේ. ඒතර මෙතන O එකක් තියෙනවා. ඩිමෝගන් පොඩ්ඩක් දාන්න වෙනවා නේද? දැන් POQ නේ තියෙන has practical skills or is good at maths කියලා තියෙනවා. ඒතර අපි මේ මුළු එකේම negation එකනේ අපි දාන්න වෙන්නේ. QA මෙතන P වගේ එකකට තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මේකක් මේ වගේ එකකින් P වෙන්නේ. Q වෙන්නේ මෙන්න මේ කැලම් වගේ. ඒතර ඒක ඉස්සරහින් not එක දානවා කියන්නේ මේක නැති වෙනවා සහ මේකත් නැති වෙනවා. දැන් මේක හෝ මේක තියනවා එකේ ඒ කියන්නේ POQ එකක්නේ දැන් තියෙන්නේ. ඒක ඉස්සරහින්ම not එකක් දානවා නම් මට එන්න ඕනි not P and not Q කියන. ඒතර ඩිමෝගන් එක පොඩ ඔළුවේ තියෙන්න ඕනි. කෙලින්ම දානවා නම් ඒතර මට මේක ලියන්න එනවා doesn't have practical skills and not good at maths කියලා ලියන්න එන්නේ.
So every person who is not an engineer ඒ දෙකෙන් එකක්වත් නැහැ කියන එකනේ කියන්නේ. Does not have any practical skills. ආය අරකට නැහැ කියන්නේ නෝ. And are not good at maths. ඒක අවුලක් නෑ නේද? එතන මම දැම්මේ ඩිමෝගන් ස්ලෝ එක. ඒ කියන්නේ එතනට and එක එන්න ඕනි O වෙනුවට. මොකද O වලින් කම්බයින් වෙලා තියෙනවා මෙතන පොඩි තව චූටි ස්ටේට්මන්ට්ස් දෙකකින් හැදිලා තියෙනවා. Has practical skills or are good at maths. Every person has practical skills or every engineer has practical skills or every engineer are good at maths වගේ එකක් නේ තියෙන්නේ. ඒතර එතන තියෙනවා මෙතන ස්ටේට්මන්ට්ස් දෙකක් තියෙනවා දැනටම ඇතුලේ. එයා O එකකින් සම්බන්ධ වෙලා තියෙන ඒකේ නොට් එක ගන්නවා නම් මුළු එක්කෙනාගේම නොට් එක ගන්න එපා. ඒතර මම එකක් විතරක් නොට් කළා අනිත් එක්කෙනා O තියලා ඒක වැරදිනවා. ඩිමෝගන්ස් දාලා හිතන්න වෙනවා. ඒතර P not P and not Q කියලා තමයි එන්නේ. Doesn't have practical skills and not good at maths. Good at maths. Contrapositive එකක් බලමු. Contrapositive කියන්නේ not Q implies not P නේ. හරි. මගේ Q implies P එක මෙතන තියෙනවා. මම මේක අරගෙන not දාන්න. Every person without practical skills and not good at maths නේ. ඒතර අතන මෙතන මුල තියෙන O එක and එකක් වෙනවා නේ. ඒ කියන්නේ every person without practical skills and every person who is not good at maths. Okay, මෙහෙම ලියන්න. And not good at maths. අවුලක් නැහැ. Is not an engineer. එතකොට කවුරු හරි කාට හරි බලන්න ඕන නම් මේ ඒකට දීපු ස්ටේට්මන්ට් එකයි මේ ස්ටේට්මන්ට් එකයි එකයිද කියලා චෙක් කරන්න එක කොන්ට්‍රපොසිටිව් එකද කියලා. ඒතර මුලක කියන්නේ every engineer has practical skills or good at maths කියලා. මේක කියන්නේ every person without practical skills and not good at maths is not an engineer කියලා. අපි ඒක මෙතන හිතන්න යන්න ඕනේ නැහැ. අපි දන්නවා දැනටම ඒ ස්ටේට්මන්ට් එක කොන්ට්‍රපොසිටිව් එකෙන් කියන්නේ එකම දේ කියලා. ලොකුට හිතන්න යන්න ඕනේ ඇත්තට මේ එකම දේද කියලා. අපි අර ලොජික් වලින් ප්‍රූව් කරන්නේ දෙකෙන්ම එකම දේ කියවෙන්නේ කියලා. ඒ හින්දා අපි ඒකෙන් අපි දන්නවා දෙකම එකම දේ කියලා. අර කතන්දරේ අරගෙන හිතන්න යන්න එපා. ඒතකොට සමහරවිට අමාරු වෙනවා හිතන්දි. කොහොම හරි දෙකම එකම දේ තමයි. ඒකේ අවුලක් නෑ නේද? ඒක තමයි පොඩ්ඩක් අමාරුවකට තිබ්බේ. පස්වෙනි එක බලමු. නෑ ඒක truth tables. මම කියන්න එක වෙන්න ඕනිද? Using truth tables find whether the followings are tautologies or contradictions or neither. ඒතර ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේක මෙයාට අදාළ truth table එක ගහලා එයාගේ මුළු කොලම් එකම true කියලා එනවනම් ඒ කියන්නේ හැම අවස්ථාවකම PQ ගේ හැම අවස්ථාවකටම මේ මුළු ස්ටේට්මන්ට් එක true වෙනවනේ. එහෙම තමයි එහෙම වෙනවා නම් තමයි tautology එකක් එන්නේ. ඒ කියන්නේ ඔයගේ truth table එකේ විදිහට ආවනම් tautology එකක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් හැම එකක්ම false නම් contradiction එකක් වෙනවා. කොයි අවස්ථාවකදීවත් true වෙන්නේ නැහැ. හැම තිස්සෙම ඒක වැරදි. එහෙම වෙන්නේ contradictions. neither කියන්නේ ඔය true false දෙකම අගයන් දෙකම එන ඒවා. table එක ගහලා බලන්න අගයන් දෙකම එනවා නම් ඒ දෙකකින් එකක්වත් නෙවෙයි. අපි කිව්ව එකට මොකද්ද? tautologies contradictions ගමන මතක නැහැ. අර tautology එකක් කිව්වා ඔක්කොම තියෙනවා නම් contradiction එකක් කිව්වා අනිත් එක අන්න ඒක contingency කියලා එකක් තිබ්බේ.
වැඩි එක පාවිච්චි වෙන්නේ නැතිනවා එක මතක වෙනවා මට. tautology contradiction කියන්නේ ඔක්කොම true, contradiction කියන්නේ ඔක්කොම false, tautology කියන්නේ ඔක්කොම true. neither ඒ කියන්නේ එහෙම දෙකම වෙන්නේ නැත්නම් ඒ statements වලට contingency කියලා කියනවා. ගොඩක්ම වැදගත් වෙන්නේ tautology කියන එකයි contradiction එකයි. හරි මේක කරන්න එපා කිව්වා, 7 කරන්න එපා කිව්වා, 8 වෙනි එක බලමු. prove that p implies q and not q implies not p is a tautology. එහෙම කරමු. දැන් truth table එකක් ගහලත් පුළුවන් ඔක් කරන්න. හැම එකෙන් දැන් මේ pq අරගෙන මෙයාව අරගෙන ඊට පස්සේ මේ කෑල්ල අරගෙන ඊට පස්සේ ලොකුම කෑල්ලට තව කොලම් එකක් ගහලා අන්තිමට ඔක්කොම true කියලා එනවා කියලා පෙන්වන්න පුළුවන්. ඊට වඩා දැන් කියලා නැත්තම් අපිට පුළුවන් ක්‍රමය algebraically යන්න. p implies q and not q implies not p. ඔයගලන්ට දැන් අර වරහන් දාගන්න එක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා ඇති මෙතන. මම ඒක ඇත්තටම කතා කරේ නැහැ. මේකේ තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. කෝඩ් එක මේ මෙතන by conditional කෑල්ල තියෙනවා. මම ඒක කරේ නැහැ තාම. ඊට කලින් තව කරන්න කෑලි ටිකක් තියෙන නිසා. මෙතන තියෙනවා මේ කෝඩ් එක දීලා තියෙනවා. ඒ කියන්නේ වරහන් නැත්තම් අපි දැන් මැත්ස් වල ඉස්ලාම් වරහන් ඊට පස්සේ කියන්නේ බොඩ්මස් එක දන්නවනේ ඔය කට්ටිය. ඒ වගේ ලොජික් වලත් අර පිළිවෙලක් තියෙනවා. කවුද ඉස්සෙල්ලාම කරන්නේ කවුද ඒක. ඉස්සෙල්ලාම not එක තමයි ප්‍රධාන එක්කෙනා වෙන්නේ. ඊට පස්සේ and එකයි o එකයි. අපි අර දෙකම තියෙන තැන්වලදී වරහන දාන්න වෙනවා. හරි බලමු. ඉස්සෙල්ලාම negation එක තියෙන්නේ. ඊට පස්සේ and එකයි o එකයි ඊට පස්සේ එන්නේ. ඒ කියන්නේ not p and q තිබ්බොතින් අපි p and q කරලා not එක දාන්නේ නැහැ. not ඒ කියන්නේ මෙහෙම කතාවක් තමයි උතන තියෙන්නේ. not p ට තමයි bracket එක ඇවිල්ලා තියෙන්නේ. bracket එක නැතුව අපි නෑ කියන්නේ අර මෙහෙම එකකට bracket එක දානවා නම් දාන්න වෙන්නේ මෙන්න මෙයාට. ඒතර not එක තමයි end එකට කලින් end ඕනේ. මූලික එක්කෙනා. අන්තිමට තමයි ඔය implication එකයි ඊට පස්සේ double implication එක. ඒතර අපි බලමු මේකේ මෙතන හරි වරහන් දාගන්න බලමු. p implies q ට දීලාම තියෙනවනේ. ඒතර වරහන් තමයි ඇත්තටම මුලින්ම එක්කෙනා. ඊට පස්සේ තමයි බලන්න ඕනි අපි not කට්ටියට දාගෙන යමු. not q ප්‍රධානයි. ඊට පස්සේ මෙතන and එකක් තියෙනවා. implication එකක් තියෙනවා. ඒතර ඉස්සෙල්ලාම අපි බලන්න ඕනි මේ and එකෙන් connect වෙච්ච මේ දෙන්න නේද? මෙන්න මෙයයි මෙයයිනේ හිටියේ. අපි and එක තිබ්බා, implication symbol එක තිබ්බා තුන් දෙනා මැද. අපි ඉස්සෙල්ලාම වරහන් දාන්න ඕනි and එකෙන් connect වෙච්ච මේ දෙන්නට. p implies q and not q කියලා තිබ්බේ. ඒ දෙන්නෙක් කියලා හිතලා and එකෙන් connect වෙලා ඉන්නවා කියලා හිතලා ලොකු වරහන් දාන්න ඕනේ. අන්තිමට තමයි implication එකෙන් ඒ කියන්නේ මේ මුළු කෑල්ලම implies not p කියලා තමයි කියලා තියෙන්නේ. ඒතර ඒක තමයි ඒ කට්ටිය අදහස් කරලා තියෙන්නේ. අපි වරහන් දාගෙන යමු. හරි. මේක පුළුවන් කරන්න p implies q එකේ definition එක අපි දාන්න පුළුවන්. not p o q. අර truth table එකක් ගහලා අපි පෙන්නුවා මේ දෙන්න සර්ව සමයි කියලා. and not q implies not p. මම මේ not p කට්ටියට වරහන් වෙනම දාන්න යන්නේ ඒ දෙන්න ඔය කට්ටියට පුළුවන් වෙන්න ඕනේ එකක් ඒ දෙන්න තමයි ඉස්සෙල්ලා මූලිකත්වයේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මම මෙහෙම වරහන් දාන්න යන්නේ නැහැ කියලා කිව්වේ. හරි ඊට පස්සේ දැන් මට පුළුවන් මෙතනදී මට පුළුවන් and එක ඇතුළට distribute කරන්න.
distributive law එක දාලා එතන මට එනවා not p and not q කියලා එකක් or q and not q කියලා තව එකක් implies not p හරි නීති ටික ලියාගෙන යන්න ඕනේ මම p implies q ට not p or q දැම්මේ definition එකෙන් by implication නැත්නම් by definition කියලා කියන්න පුළුවන් tutorial class එකේදී ඒ කට්ටිය ගණන් හදලා පෙන්නනවා. ඒතර ඒ විදිහට ඒ කට්ටිය කරන විදිහට ඒ කට්ටිය සමහරවිට by implication කියලා ලියයි මෙතනට. ඒකත් පුළුවන්. by definition of implication නේ. ඒකයි මම by definition කියලා ලියන්නේ. හරි ඊට පස්සේ මම and not q කියන එක ඇතුළට distribute කරා. distributive law එකෙන්. දැන් මට පුළුවන් මේ මෙතන distribute කරාට පස්සේ සාමාන්‍ය ඔය pq නෙවෙයි දැන් අර qq එකට ඇවිල්ලා තියෙන මෙතන and connect වෙලා තියෙන එකම අකුරු දෙකක්. ඒ sorry එකම අකුරෙන් මේ විදිහට connect වෙලා තියෙන කට්ටිය set වෙනවා. දැන් මෙතනදී පරිණ එකේ pq වෙනම දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නට අපි මොනවද කරන්න බෑනේ. මේ වරහනේ qq තමයි ඉන්නේ. ඒතර අපි ඒ දෙන්නට පුළුවන් complement law නේද? හරියටම බලලා කියන්න. complement law එක p and not p කියන්නේ false කියලා දාන එකයි p or not p දැන් මෙතන not එක එකම අකුරු දෙක o වලින් connect වෙනවා not එකක් තියෙනවා එක්කෙනෙක්ට ඒතර true කියලා එනවා අගයන් දාලා බලන්න පුළුවන් ඔකට ඔක්කොම මෙයා tautology එකක් මෙයා ඔක්කොම contradiction එක Venn diagram එකකින් හිතන්නත් පුළුවන් ඒක ඇල්ල හරි කොහොම හරි මෙන්න මෙයා q and not q ඒ කියන්නේ q වෙන්නත් ඕනේ q නොවෙන්නත් ඕනේ. ඒ කියන්නේ වෙන්නේ නැහැ නේද? ඒක false. ඊට මට එතනට p f කියලා දාන්න පුළුවන්. ඕ එතන contradiction එක false. ඒක මොකද්ද? complement law. හරි. ඔයාලට පුළුවන් ඕන නම් distribute කරන්න not sorry OF කියන එක O false කියන එක ඇතුළට distribute කරලා පස්සේ දාන්න පුළුවන් ඒත් එහෙම වල වෙන්නේ නැහැ මේක සාමාන්‍ය false true එක කරන දෙයක් මෙයා ඒ කියන්නේ O false කියලා තිබ්බොතින් දැන් ඔකට දන්නවා මේ not p and not q කැල්ල false වුණොත් ඉතින් false or false කියන්නේ false එයා true වුණොත් ඉතින් true or false කිව්වොත් ඉතින් true වෙනවනේ ඒතර අපිට එන්නේ මෙන්න මේකමනේ ආවේ නේද එයා මෙයා true වුණොත් ඉතින් එයා true කියලා නේද එයා false වුණොත් ඉතින් එයා false වෙනවා කොටිම කිව්වොත් අපිට or false කියන එක තිබ්බොත් නිකම් බිඳුවක් එකතු කරා වගේ තමයි වෙනස් වෙන්නේ නැහැ ඒකත් complement law එකක් තියෙනවා එතන හරි මේකට ලියන්න පුළුවන් ආයෙ ඒක ආයෙ එහෙම ලියන්න හරි දැන් මට පුළුවන් මට පුළුවන් මේක මේ වම් පැත්තේ තියෙන එක එකක් දකුණු පැත්තේ තියෙන එක තව එකක් කියලා හිතලා මේ implication එක ආය o එකකින් ලියා ගන්න. ඒ කිව්වේ not එක o not p. ඒ කරපු එක තේරුණාද? මේ implication එක ලිව්වා මම not o කියලා
මේක එකක් කියලා හිතලා. ඒතර ඒක by definition දැන් මට පුළුවන් De Morgan's law දාන්න. මේක P වෙනවා, O වෙනවා, Q වෙනවා. ඒක හොඳයි ඔකට not එක ලියලා ආයෙ කම්ප්ලිමන්ට් ලෝ ලිව්වනම්. හරි මෙතන මොකක්ද උනේ? De Morgan's law දැම්මා. මෙතන කරේ කම්ප්ලිමන්ට් ලෝ දාප එක. not එකයි කැපිලා යනවා. ඒකත් කම්ප්ලිමන්ට් ලෝ එකක්. දැන් මට පුළුවන් ඔකට පේනවා මෙතන දෙන්නම තියෙන්නේ O කියලා නේද? නිකන් 2 ධන 3 ධන ඍණ 2 වගේ හිතන්න. ඒතර මට පුළුවන් ඕන්න මේ දෙන්නව එකතු කරලා පස්සේ මෙයාව එකතු කරන්න නැත්තම් මට පුළුවන් කට්ටිය මාරු කරලා ඒ කියන්නේ අපි දන්නවා ඒක මෙතන AND එකක් නෙවෙයිනේ තියෙන්නේ. මම ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ මට ඕනේ P නොයි not P එකයි එක ළඟට ගන්න. හරි. මම කරනවා ඔකට දැන් මේක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම කරන්නේ මේ දෙන්නව ඉස්සෙල්ලා හරව ගන්නවා. commutative law එක දාලා. එතන මම මුලින් ලියා ගන්නවා not P එක. පස්සේ මුල එකන ලියා ගන්නවා. ඒක මොකද්ද? commutative law එක. කියන්නේ 2 ධන 3ත් එකයි 3 ධන 2 කිව්වත් එකයි ඒ වගේ. දැන් මම දන්නවා 3 දෙනෙක් එකතු කරද්දී අපිට පිළිවෙල කොයි එක්කෙනාද ඉස්සෙල්ලාම කරන්න කියලා දාලා නැහැ. එහෙනම් මට පුළුවන් POQ ඉස්සෙල්ලාම කරන්න නැතුව not P එකයි P එකයි ඉස්සෙල්ලාම කරන්න. ඒ කියන්නේ වරහන shift කරනවා. ඒකට මොකද්ද කියන්නේ? associative law එක. මට ස්ටෙප්ස් දෙකකට යන්න උනේ. දැන් මෙතන බලන්න මේක නිකන් එක්කෙනෙක් වගේ නේ අපිට හිතන්න වෙන්නේ. මෙයාට associative law එක දාන්න බෑ. මේක නිකන් අර වරහන තියෙන නිසා අපිට නිකන් ආයෙත් නිකන් x o y වගේ ප්‍රකාශයක් තමයි තියෙන්නේ. දෙන්නෙක්ගේ ප්‍රකාශයක්. ඒ නිසා ඒ කියන්නේ නෙමෙයි දැන් මට මෙන්න මේ දෙන්නව ස්විච් කරන්න බෑ. වරහන් දෙක පුළුවන්. වරහන් දෙකට associative law දාන්න පුළුවන්. හැබැයි එහෙම මෙතනදී associative law දාලා ඔකට කළ බලන්න මෙතන මීට වඩා දිගට එයි. මට ඕනි not p එක p ගාව දාගන්නනේ. දැන් මෙහෙම තියෙද්දි මට ඒක කරන්න බෑ. මොකද මේක නිකන් තනි ඒකකයක් වගේ ඉන්නේ. p o q වගේ එකක් තමයි මේ p කියන්නේ මුළු එක්කෙනා වගේ හිතන්නකො. ඒතර p ගේ ඇතුළට not p එක මෙයාගේ ඇතුළටින් දාලා q එක එළියෙන් දාන්න එක ඒ කියන්නේ ඇත්තටම පුළුවන් වුණාට අපිට එහෙම law එකක් නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ දැන් associative law එක දැම්මත් මට ලියන්න වෙන්නේ මොකක්ද? p o q o not p කියලා. ඒතර ආයෙත් මං ගාව එකට එකතු වෙන්නේ q නුයි p නුයි. ඒතර එහෙම කරන්න බෑ. ඉස්සෙල්ලාම මේ දෙන්න මම පැත්ත මාරු කරලා මේ දෙන්නගේ ඉස්සෙල්ලාම පැත්ත මාරු කරනවා commutative law දාලා. ඊට පස්සේ මම වරහන මාරු කරනවා. එතකොට තමයි p එක ළඟට එන්නේ. ඒක එච්චර කියන්න ඕනේ නැහැ. ඔකට ඊට තේරෙනවා. ඊට පස්සේ මේකට මට පුළුවන් දාන්න not pop කියන්නේ true නේ. complement law එක.
ඊට පස්සේ දන්නවා අපි O එකක් එක්ක true ඇවිල්ලා තිබ්බොත් මොකක්ද එන්නේ? Q false වුණත් අපිට true කියලා එනවා. Q true වුණත් true කියලා එනවානේ. උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මේ simple T අකුරෙන් කියන්නේ මොකද්ද? tautology එකක්. ඒ කියන්නේ මේ මුළු ප්‍රකාශය මේක මෙයාගෙන් කියවෙන්නේ මේකමලු, මෙයාගෙන් කියවන්නේ මේකමලු. එහෙම අන්තිමට අපිට එනවා මේ මුළු එකෙන් ඇත්තටම කියුනේ මේ simple T අකුරලු. simple T කියන්නේ හැම අගයක්ම true කියලා එනවලු. අපි මේ විදියට කරන්න තමයි ගොඩක් මේ පුරුදු වෙන්න ඕනේ. මේ එකට කියලා නැත්තම් truth table එකකින් ගහන්නේ කියලා මේ විදියට තමයි කරන්න ඕනේ. ඒතර මේක මොකද්ද? identity law එකක් නේ. ඒක නිකන් අර කියන්නේ true false කියන්නේ නිකන් අර මං කිව්වේ maths වල 0යි 1යි වගේ නේ. රියල් කරද්දී ආය ඔය identity laws ඒවා එහෙම තියෙනවා. ඒ හින්දා එච්චර අවුලක් වෙන්නේ නැහැ පුරුදු වෙන ඒවට. අපි ඊළඟ ටිකත් බලමු. දැන් 8 වෙනි එක කරා 9 වෙනි එක PQ true කියලා දීලා තියෙනවා. R එක false, RNS false lu find the truth value of the following expression. එතන මේ PQ ට true false දදා හොයන්න තියෙන්නේ. ඒක පුළුවන් නේද? ඒක වරහන් එක කරන්න තියෙන එක අවුලක් වෙන්නේ නැති කියලා මං හිතනවා. අපි ඕනනම් බලමු මේක. PQ කියන්නේ මම මෙතනින් දාගෙන යන්නම්. PQ true ලු. ඒතර true and true කියන්නේ මේ කැල true වෙනවා, not කරපුවම false වෙනවා. මම මේ steps කීපයක් හලලා කරන්නේ හරිද? ඒතර R එක false ලු, not R කියන්නේ එහෙනම් true. ඒතර මේ මුළු එක්කෙනාම තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒක මට ලියන්න පුළුවන් false or true කියන්නේ මොකද්ද? අපි දන්නවා true කියලා නේ. දෙන්නගෙන් එක්කෙනෙක් true නම් ඇතිනේ. හරි. ඒතර මේකෙන් එනවා true කියලා. ඊට පස්සේ එනවා true or something. මේක ඇල්ලම. අපි ඒක මොකද්ද කියලා බලන්න ඕනේ දැත්තරම. මං කිව්වා දැන් true නොතින් මොකක් හරි එකක් true or p කියලා තිබ්බොත් ඒ කියන්නේ tautology or p කියන ප්‍රොපොසිෂන් එක o වලින් කනෙක්ට් වෙලා තිබ්බොත් අපි දන්නවා identity law එකකින් ඒක ආයෙ t කියලා එනවා කියලානේ true වෙනවා කියලා. මොකද මෙයා false වුණත් ආයෙ true වෙනවා. true වුණත් ආයෙ true. දෙන්නගෙන් එක්කෙනෙක් true නාම ඇතිනේ. ඒතර මෙතන දෙන්නෙක් ඉන්නවා. මේ තඩි එකයි මේ කැත එකයි. ඒතර මේ කැත එක මොකද්ද කියලා මම බලන්න ගියේ නැහැ. වම් පැත්තේ ඉන්න එක්කෙනා true කියලා පෙනුණා. එතකොට මං එයාගෙන් විතරක්ම මට කියන්න පුළුවන්. කියන්නේ මෙයා සුළු කරනවා නම් කරගෙන යන්න. ඒත් ඔකට තේරෙනවා. එහෙම මෙයාව සුළු කරලා ඊට පස්සේ දෙකක් ගන්න ඕනේ නැහැ. මෙතන නිකන් තිබ්බොතින් ඒ කියන්නේ true and false or true ඒ වගේ මොකක් හරි තිබ්බත් අවුලක් නැහැ. මෙතන මේ කෑල්ල එකක් කියලා හිතලා true කියලා දාන්න පුළුවන්. ලොකුවට අවුලක් නැහැ. එහෙම චෙක් කරන්න අවශ්‍ය නැහැ. 10 වෙනි එක පොඩ්ඩක් බලමු. මේ කට්ටිය මොකද්ද කරන්න කියලා නැහැ. ඒත් අතර මේක කරන්න තියෙන්නේ. ඒකට දීලා තියෙනවා ඉස්සෙල්ලාම statement එකක් දීලා තියෙනවා. If today is Morgana's birthday, then today is October 16th. ඊට පස්සේ කියනවා ඒ කියන්නේ මේක එක ප්‍රකාශයක්. If today is Morgana's birthday, then today is October 16 කියලා කියනවා. ඊට පස්සේ කියනවා today is October 16 කියලා තව එකක් කියනවා. ඒතර මේ දෙන්න පාවිච්චි කරලා මම ඊළඟට කියනවා hence කියන්නේ නිකන් therefore වගේ. එම නිසා today is Morgana's birthday. මෙතන නිකන් මෙහෙම දෙයක් කරලා තියෙනවා. අපි PQ කියලා මොකක් හරි නිකන් observations නිකන් මොකක් හරි practical කරලා හරි මොනවා හරි කරලා P හරි Q හරි කියලා අපි ඉස්සෙල්ලාම ගන්නවා දෙකක්. ඊට පස්සේ මේ දෙන්න පාවිච්චි කරලා මම නිගමනයකට ඇවිල්ලා තියෙනවා hence කියන්නේ therefore today is Morgana's birthday කියලා එකකට.
එතකොට මේ කට්ටිය අහනවා මම මේ කරපු වැඩේ හරියද කියලා. ඔය අහලා තියෙන. දැන් මේ දීලා තියෙන මුළු ස්ටේට්මන්ට් එක හරි ඒ කියපු දේ හරිද වැරදිද කියලා තමයි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න ඒක නිකන් දැන් common sense දාලා හිතන්න යන්න එපා. මේ දීලා තියෙන විදියට හිතන්න යන්න. මේ දෙක වෙනවා නම් මේ hens එකෙන් පස්සේ කෑල්ල වෙනවද කියලා හිතන්න. මට මේ දෙක පාවිච්චි කරලා මේක ලියන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. නිකන් common sense වලින් හිතන්න යන්න එපා logic දාලා හිතන්න. logic ප්‍රශ්නයක් නේ. මෙතන රෝගටිය වරද්දන්නේ ඇයි කියලා මම කියන්නම් මේකේ. දැන් අර හරියටම කියලා නෑ නිකන් බාගෙට වගේ නිකන් මෙයාට P කිව්වොත් මේ පළවෙනි ප්‍රකාශය අත්‍තරම මෙයාට වඩා හොඳ ප්‍රකාශයක් ගන්න පුළුවන්. මම මෙයා P1 කියන්නම්. මේ P2 කියලා ඇත්තටම මෙයාට ඊට වඩා හොඳ ප්‍රකාශයක් තියෙනවා P2 කියන එක. අපි දැන් ওই ගාන හදන්න යද්දි හිතන්නේ මෙන්න මෙයාව දාලා. ඒ හින්දා අපිට වරදිනවා ওই ගාන. අපිට දීලා තියෙන ওই P2 එක නෙවෙයි ඊට වඩා බාල ස්ටේට්මන්ට් එක. එන්න මේක දීලා තියෙන්නේ. එන්නේ එයාත් එක්ක අරගෙන තමයි හිතන්න ඕනේ මේ P1 ගෙන්නුයි මේක Q කියන්නම්. P1 ගෙන්නුයි Q ගෙන්නුයි මෙන්න මේ R කියන එක නා ගන්න පුළුවන්ද කියලා. අපි ওই ගාන හදන්න යද්දි හිතන්නේ P1 අරගෙන නෙවෙයි P2 අරගෙන අපේ common sense දාලා දැම්මට පස්සේ P2 කියන ස්ටේට්මන්ට් එකට එනවා. ඒකයි Q නුයි අරගෙන තමයි අපි R හරිද කියලා බලන්නේ. එහෙම කරන්න යන්න එපා. නිකන් ඔකට ඒතර මම දැන් මෙහෙම කියද්දි තේරෙන්නේ නැති මේ ස්ටේට්මන්ට් එක දැන් ඔකට හිතෙනවා හරි කියලා. ඒත් ඇත්තටම මේ එහෙම හිතෙන්නේ අපි අර මම දැන් කියපු මේක මේ විදිහට හිතලා මේයි අරගෙන හිතුවොතින් තමයි මේක හරි වෙන්නේ. එහෙම තමයි අපි common sense දාලා හිතනවා නම් හිතන්නේත් ඒත් ඇත්තටම කරන්න ඕනි දීලා තියෙන එක අරගෙන logic අපි දන්න rules ටික දාලා හිතන්න තමයි ඕනේ. මම මේක ගන්නම් පොඩ්ඩක් මෙහෙට. හරි මම කියන්නම් මොකක්ද මම කිව්වේ කියලා. දැන් අපි දන්නවා අද දවස මේක කියන්නේ අද මොගානාගේ බර්ත්ඩේ එක නම් අද ඔක්තෝබර් 16 ලු. ඒ කියන්නේ නිකන් මෙයාගේ එකක් නේ. P implies Q කියලා එකක් තියෙනවා. P කියන්නේ today is Morgana's birthday. Q කියන්නේ today is October 16. If P then Q. හරිනේ. ඊට පස්සේ තියෙන්නේ today is October 16. ඒ කියන්නේ Q කියන ස්ටේට්මන්ට් එක තියෙනවා. මේ දෙන්න true කියලා තමයි දීලා තියෙන්නේ. P implies Q කියලා එකක් දීලා තියෙනවා. Q කියලා දීලා තියෙනවා. මේ දෙන්න පාවිච්චි කරලා කියලා තියෙන්නේ P එක අරගෙන. අපි මේ දැන් මේක මෙතන හිතලා ගන්න ඕනේ මේ ඉස්සරහට ඔකටියට rules වගේක් කියලා දෙනවා. ඒව දාලා මේක හිතලා ලේසියෙන් ගන්න පුළුවන්. මටත් පළවෙනි දවසේ දැන් ඒව කියලා දෙන්න කලින් ඔකටියට මේ ගාන දීලා තියෙන පොඩ්ඩක් අර තේරුම් කරලා දෙන්න. දැන් logic කියලා කියන්නේ දැන් අපි දන්න දත්ත බලෙන් දාලා ගාන හදන්න යන්න එපා. මේ දීලා තියෙන විදියටම අරගෙන හදන්න කියලා තියෙන්නේ. අපි දන්න දත්තේ තමයි මේක. මම එක කියන්න if today is Morgana's birthday then today is October 16 නේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් කෙනෙක් ඉපදෙන්නේ එක දවසකනේ. ඒතර අද ඔක්තෝබර් 16 නම් අද මොගානාගේ බර්ත්ඩේ එක නම් අද ඔක්තෝබර් 16 වෙනවලු. ඒත් අපි දන්නවා ඔක්තෝබර් එහෙම වෙනවනේ. ඉතින් අනිත් පැත්තටත් වෙනවනේ නේ. ඒ කියන්නේ බර්ත්ඩේ එක නම් එකට දීලා තියෙන ඉස්සෙල්ලාම මෙහෙම එකක්. මේක විතරයි දීලා තියෙන්නේ. බර්ත්ඩේ එක වෙනවා නම් ඔක්තෝබර් 16 වෙනවා කියලා විතරයි දීලා තියෙන්නේ. ඒත් අපි ඇත්තටම දන්නවා එහෙනම් common sense දාලා හිතුවොතින් අපි දන්නවා ඔක්තෝබර් 16 නම් මොකක් හරි අවුරුද්දක ඔක්තෝබර් 16 දවසේදී මොගානාගේ බර්ත්ඩේ එකත් වැටෙනවා කියලා අපි දන්නවනේ. අන්න ඒක දාලා හිතුවොතින් මේ කීප එක ඒ කියන්නේ මෙහෙම එකක් බයි කන්ඩිෂන් එක තියෙන්නේ. දෙපැත්තටම වෙන එක. මම තාම ඒක කතා කරේ නැහැ.
ඒ දෙපැත්තට වෙන එක දාලා තමයි හිතුවොතින් p true කියලා ගන්න පුළුවන්. හැබැයි දැන් ඒකට ඒ දත්ත දීලා නැහැ. දැන් මේක නිකන් බර්ත්ඩේ සීන් එකක්නේ. දැන් වෙන මොනවා හරි අපි දන්නේ නැති දෙයක් වෙන්නත් පුළුවන් නේ. x අරගෙන නිකන් මොනවා හරි ප්‍රැක්ටිකල් කරලා මෙහෙම x බෙදෙනවා නම් මේක වෙනවා ගග ගන්න පුළුවන්. අපි ඒ අවස්ථාවේදී දන්නේ නැහනේ මේ අනිත් පැත්තටත් වෙනවා කියලා. නේද? ඒතර අපි බලෙන් හිතා ගන්න හොඳ නැහැ. if then එකේදී අනිත් එකත් ඒ පැත්ත කියවෙනවා කියලා. ඔකට අර බයි කන්ඩිෂන් එක කියලා දුන්නට පස්සේ ආයෙ මේ ගාන ඇවිල්ලා බලන්න මොකද්ද මේ ඇයි ඔය කටියට දැන් ඒ දීපු එකේ අවුලක් නැහැ වගේ පේනවා. ඒත් ඇත්තටම මේක වැරදි. ස්ටේට්මන්ට් එක වැරදි. ඒ කටිය වැලිඩ්ද ඉන්වැලිඩ්ද කියලා අහන්න අපි කියන්න ඕනේ ස්ටේට්මන්ට් එක ඉන්වැලිඩ් කියලා. ඉන්වැලිඩ් කියන්නේ ස්ටේට්මන්ට් එක වැරදි කියන එක. එහෙම වෙන්න හේතුව තමයි දැන් p implies q කියන එක දැන් මේ අපි ඇත්තටම කරන්න ඕනේ මෙහෙමයි. මේ දෙන්න අපි assume කරනවා true statements දෙකක් තමයි දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ if today is Morgana's birthday then today is October 16 කියන ප්‍රකාශයයි today is October 16 කියන ප්‍රකාශය අපි ඉස්සෙල්ලාම හරි කියලා ගන්නවා. මේ ක්‍රමය කියන්නේ මං ඒ දීප ප්‍රකාශ දෙක අපි හරි කියලා අරගෙන පස්සේ ගන්නවා. පස්සේ හොයලා බලනවා p නොත් හරි යනවද කියලා. හරි ඒ කියන්නේ logic symbols වලින් මම ලිව්වොතින් ඒකට අහන්නේ මෙහෙම දෙයක්. p implies q එක ඒකයි q කියන එකයි true කියලා හිතන්න. ඒ true කියලා ගන්න. මේ දෙක වෙනවා නම් p වෙනවද කියලා තමයි අහන්නේ. කියන්නේ therefore එක නිකන් මේක වගේ. කියන්නේ if today is Morgana's birthday then today is October 16. ඕක p implies q. q නොත් දීලා තියෙනවා. ඔය දෙකම true කියලා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්ටේට්මන්ට් එක මේ මුළු ස්ටේට්මන්ට් දැන් මේකත් true වෙනවා මේකත් true වෙනවානේ. p implies q නොත් true කියලා ගත්තා q නොත් true කියලා ගත්තා. ඒ කියන්නේ මගේ පළවෙනි වම් පැත්තේ තියෙන පළවෙනි ප්‍රකාශය true වෙලා තියෙනවා. හරිද? ඒකට අහන්නේ මෙන්න මේ මුළු කෑල්ල true වෙනවා නම් මෙයත් true ද කියලා. p නෙවෙයි r නේ. නෑ p මන්නේ දීලා තියෙන්නේ. ඒකට අහන්නේ මේක true වෙනවා නම් q true වෙනවද කියලා අහන්නේ. ඒ කියන්නේ true වෙනවා කියලා දීලා තියෙනවා. අපි බලමු true වෙනවද නැද්ද කියලා. true වෙනවා නම් ඒ කීප එක හරි. එහෙම වෙන්නේ නැත්නම් එයා කියලා තියෙන එක වැරදි. ඒතර ඒක තේරුණාද දැන් කරන්න යන එක? ඉස්සලාම දීපු ස්ටේට්මන්ට්ස් දෙක true කියලා ගන්නවා. පළවෙනි ස්ටේට්මන්ට් එක මේක. p implies q කියන එක. දෙවෙනි ස්ටේට්මන්ට් එක මේක. today is October 16 කියන එක. ඒ දෙක එකට කියන දෙකනේ. අපි ඉස්සෙල්ලා ගන්න අවුලක් නැහැ. ඒ දෙක හරි ඇතිනේ කියලා අපි ඒ දෙක ගන්නවා. එහෙමම ගන්නවා. ඒ දෙකෙන් ගම්ම්‍ය වෙනවා කියලා මේ කියනවා මෙන්න මේක. today is Morgana's birthday කියලා. හරි hence එකෙන් කියලා කියන්නේ. ඒතර මේ දෙක වෙනවා නම් today is Morgana's birthday වෙනවා කියන එක තමයි ඒකට ඔය කියන්නේ. අපි බලන ඇත්තටම ඔය මේකයි p implies q එකයි q එකයි true වෙද්දි ඇත්තටම ඒ කියන විදියටම p කියන එක කෙනා ගම්ම්‍ය වෙනවාද කියලා. ඒකට කියන්නේ මේ මෙන්න මෙයා true වෙද්දි එහා පැත්තේ තියෙන කෙනා true hence එකට පස්සේ තියෙන p නේ. එයත් true වෙනවා කියලා තමයි ඒකට කියන්නේ. අපි බලමු ඇත්තටම මෙයා true වෙද්දි වම් පැත්තේ කෙනා true වෙද්දි hence එකට පස්සේ තිබ්බ කැලල hence එකට පස්සේ තියෙන p කියන එක කෙනා ඒකෙන් කියන්න හදන්නේ මෙන්න මේ කලින් කියපු හැම කෙනෙක්ම true කියලා ගන්නවා. ඒ කියන්නේ p implies q and q කියලා ගන්නවා. මේ ප්‍රකාශය true වෙන්නේ මොන අවස්ථාවේදීද? මේ එකිනෙක කෙනා true වෙද්දිනේ. ඒකයි and එකක් දාලා එකතු කරේ. ඒතර එකිනෙක කෙනා true වෙද්දි තමයි මුළු ප්‍රකාශය true වෙන්නේ. හරිද? ඒතර එකිනෙක කෙනා true වෙනකොට මේ දීලා තියෙන හැම ප්‍රකාශයක්ම true වෙද්දි ඒ කියන්නේ මුළු ප්‍රකාශය true වෙද්දි hence එකෙන් පස්සේ තියෙන කෙනා true වෙනවා කියලා ඒකට දීලා තියෙනවා. අපි බලනවා එහෙම ඇත්තටම වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ මෙයා true වෙද්දි මෙයා true වෙනවද නැද්ද කියලා තමයි බලන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? දැන් ඔය කට්ටියට අර කලින් ගාන කරා වගේ algebraically යන්නත් පුළුවන්. දැන් මුළු ප්‍රකාශයම දැන් ඒ කට්ටියගේ මුළු ප්‍රකාශය මොකද්ද? මේ ගානේ මුළු ගානෙම කියවෙන්නේ මොන වගේ එකක්ද?
මෙන්න මේ සීන් එක නේ. ඒකට කියන්නේ P implies Q and Q කියන එක්කෙනා imply කරනවා P කියලා statement එක. ඒතර මේක තමයි ඔය ගානෙම කියවෙන මුළුම ප්‍රකාශය. සම්පූර්ණ එක තමයි ඕක. ඒතර ඒ කට්ටිය අහලා තියෙන ඇත්තටම හරියටම කියලා නැහැ. Show that find if this is valid or invalid කියලා හරි මොකක් හරි දෙන්න ඕනේ. එහෙම දෙනවා. ඒකෙන් කියවෙන්නේ මේ මුළු ප්‍රකාශය tautology එකක්ද නැත්නම් contradiction එකක් වෙනවද කියන එක. නැත්නම් ඔය හරියටම කියන්න බැරි අන්තිමට මොකක් හරි P O Q වගේ එකක් ආවා කියමුකෝ. ඒතර ඒක true false values තියෙනවානේ. ඒ කියන්නේ මේ අන්තිමට මේ වගේ මොකක් හරි ආවොතින් විසඳ ගන්න බැරි තව ඉස්සරහට සුළු කරන්න බැරි දෙයක් අපි දන්නවා POQ කියන කෙනාට PQ ගේ එක එක අර අවස්ථා හතර යද්දි true false values හතරක් එනවා කියලා. ඒ කියන්නේ මාරුවෙන් මාරුවට එනවා කියලා මෙයාට. ඒතර ඒ කියන්නේ contradiction එකක්ද tautology එකක්ද contingency එකක්ද වෙන්නේ කියලා අපි බලනවා. tautology එකක් නම් මේ මුළු ප්‍රකාශය. ඒ කියන්නේ කියපු දේ හරි කියන එක තමයි. දැන් මේ ගාන ඇත්තටම හිතන්න දීලා තියෙන්නේ. මම මේ කියන්නේ අර ඉස්සරහට මේක ඇත්තටම දැන් මම මේ කියන ටික ඉස්සරහට තියෙනවා. තව හොඳට. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ. truth table එකකින් කිව්වොත් දැනට අපි හිතන්න ඕනේ නිසා අපි මේ විදිහට කරමු. ඕකට ඕනනම් ගෙදර ඉද්දි මෙන්න මේ මුළු ප්‍රකාශය අරගෙන මේ රතු පාට කොටු කරලා තියෙන එක අරගෙන ඒක සුළු කරගෙන යන්න අර මම කලින් ගානක් කරා වගේ. කළා අන්තිමට එනවද කියලා බලන්න true කියලා එකක්. ඒ කියන්නේ මේක හැම වෙලාවෙම හරි යනවද කියලා බලන්න. එහෙනම් t කියලා આવතින් මේ question 10 එකේ දීලා තියෙන මුළු ප්‍රකාශය valid statement එකක්. මෙහෙම වෙනවා නම් දීපු statement එක valid. false කියලා આવතින් වෙන්නෙම නැති දෙයක්. true false කියලා આવතින් අපිට හරියටම කියන්න බෑ. එතකොට ඒ කට්ටිය දැන් දීලා තියෙන්නේ valid කියලා ගන්න දීලා තියෙන්නේ. එතකොට ඔයාට t කියලා ආවේ නැත්තම් invalid කියලා කියන්න පුළුවන්. ඒතර invalid වෙන්නේ ඔය t කෙනෙක් අකුර ආවේ නැත්තම් අන්තිමට. ඒකට කියන්නේ හැම වෙලාවෙම මේ ස්ටේට්මන්ට් එක හරි කියලා කියන්නේ මේ මුළු ස්ටේට්මන්ට් එක හරි නම් ඔය pq කියන මේ ඒ කට්ටිය අදාළ වෙන්නේ නැහැනේ. මුළු ස්ටේට්මන්ට් එකම අන්තිමට true කියලා එන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක් තමයි එක්ක contingency එක්ක false contradiction එක. ඔය දෙකෙන් එකක් ආවොතින් අපිට පුළුවන් invalid කියලා කියන්න. ඒතර මේ දෙකම invalid අවස්ථාව මේ tautology එක විතරයි valid වෙන්නේ. ඒක try කරලා බලන්න ඕක සුළු කරපුවම t එකක් එනවද නැද්ද කියලා. එහෙම එන්නේ නැහැ. මම ඒක truth table එකක් ගහලා කියන්න. හරි. මේකේ තියෙන්නේ මොකද්ද? Today's Morgana's birthday. Today is October 16. ඒ දෙක විතරනේ PQ කියලා තියෙන්නේ. මම ඒකට ටේබල් එක ගහුවොත් මේක බලමු. true වුණොත් මේක true. පළවෙනි එක නා true වෙලා කියපු දේ කරේ නැත්තම් false වුණොත් අපි දන්නවා false. පළවෙනි එක නා false වෙන හැම අවස්ථාවකදීම මෙයා කවුද කියලා දාලා නැහැ. ස්ටේට්මන්ට් එක true ස්ටේට්මන්ට් එකක් කියලා අපි ගන්නවා. හරි. මේක කියන්නේ කොහමද? if p then q. ඒ කියන්නේ මේ වගේ එකක් තියෙන මුල එක. ඊට පස්සේ කියන today's October 16 කියලා. මෙහෙම දැන් මේ වගේ දෙයක්. ඔතන තියෙන p implies q එක true ලු. p implies q true වෙන්නේ මෙන්න මේ අවස්ථා තුනේදී. හරිද? පළවෙනි ස්ටේට්මන්ට් එක p implies q කියලානේ තියෙන්නේ. අපි ඒක true කියලා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා තුන තමයි අපි ඒ තුනට narrow down වෙනවා. ඒ තුන ගැන තමයි දැන් අපි කතා කරන්නේ. මොකද ඒකට කියනවනේ ඒක true කියලා. p implies q කියන්නේ true කියලා ගන්නවා. true කියලා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා තුන තමයි අපි කතා කරන්න වෙන්නේ. ඊට පස්සේ තියෙනවා today is October 16.
ඒ කියන්නේ Q true වෙන අවස්ථාවක් තියෙන. ඒ කියන්නේ මේ true වෙන අවස්ථාවක් තියෙන. අපි මේ දෙකත් වෙනවා කියලා ගන්නවානේ. ඒතර false කියන එක අපිට අයින් කරන්න පුළුවන්. ඒතර ඇත්තටම දැන් තියෙන්නේ අපේ කතාව වෙන්නේ මෙන්න මේ අවස්ථාවයි පළවෙනි රෝ එකයි දෙවෙනි රෝ මේකයි සිද්ධ වෙනවා. මොකද අපි ගන්නෙ එන්නේ ඒවා සිද්ධ වෙන අවස්ථාවනේ. ඒ කියන්නේ මේ අවස්ථා දෙක ගැන තමයි අපි කතා කරන්නේ. හරි. ඒකට කියනවා ඒතර මේක true. ඒකට කියනවා එහෙම වෙද්දී ඒ කියන්නේ මේ අවස්ථා දෙක ඒ දෙකෙන් එකක් ඒ කියන්නේ දැන් මුල දෙකෙන් true කියලා ගන්නවා කියන්නේ අපි මෙන්න මේ එක්ක මේ අවස්ථාව නැත්තම් මේ අවස්ථාව වෙනවා කියලා ගන්නෙ. ඒ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඒතර ඊට පස්සේ කියනවා therefore today is Morgana's birthday. today is Morgana's birthday කියන්නේ මොකද්ද? මගේ P කියන ස්ටේට්මන්ට් එකනේ. එතකොට දැන් මේ අවස්ථා දෙකේදී P කියන ස්ටේට්මන්ට් එක දෙකේදීම true වෙලාද තියෙන්නේ. එතකොට මට දැන් මේකේ true වෙලා තියෙන මෙතන false වෙලා තියෙනවානේ. එතකොට දැන් ඒකට කියන විදිහට P implies Q කියන එක කෙනා trueලු. ඒ කියන්නේ එක්ක මේක එක්ක තුන්වෙනි පේලිය එක්ක හතරවෙනි පේලිය. අපි ඉස්සෙල්ලා මේ තුන ගත්තනේ. එක්ක මේක වෙනවා. එක්ක මේක වෙන්න පුළුවන් කියලානේ ගත්තේ. ඊට පස්සේ තව දත්තයක් දීලා තියෙනවා today is October 16 කියලාත්. ඒ කියන්නේ Q false වෙන්න බෑ. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්න බෑ. සිද්ධ වෙන්න පුළුවන් එක්ක පළවෙනි පේලිය නැත්නම් තුන්වෙනි පේලිය. හරි. ඊට පස්සේ මට කියන්න පුළුවන්ද P කියන එක නා අනිවාර්යෙන් දැන් true කියලා. ඒ දීපු දත්ත දෙකට අනුව මට කියන්න බෑනේ P කියන එක නා true කියලා. P කියන්නේ කවුද? today is Morgana's birthday කියන ඒ සීන් එක කියන්න බෑ අනිවාර්යෙන් true වෙනවා කියලා. ඒතර මට කියන්න බෑ මේ දෙක වෙනවා නම් therefore today is Morgana's birthday කියන conclusion එකට මට එන්න බෑ. මොකද එයා true වෙනවා මෙතනදී false වෙනවා. ඒතර today is Morgana's birthday වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ස්ටේට්මන්ට් එක invalid. දැන් මෙහෙම දීලා තිබ්බොත් ඉන්න if today is Morgana's birthday then today is October 16. ඊට පස්සේ දීලා තියෙනවා මේක වෙනුවට දීලා තියෙනවා today is Morgana's birthday කියලා. ඊට පස්සේ දීලා තියෙනවා P implies Q දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන Q වෙනුවට P දෙනවා දැන්. අලුත් ස්ටේට්මන්ට් එකක්. ඒ කියන්නේ P කියන්නේ කවුද? today is Morgana's birthday කියලා තව දත්තයක් දෙනවා. එතකොට මගේ වෙන්න පුළුවන් ආකාර තමයි මේ තුන් දෙනාගෙන් narrow down වෙනවා. මම ආය ඒකට අඳුතින් මම දැන් ගන්න කවුද? P implies Q true කියලා ඒකට කියනවා. ඒ කියන්නේ එක්ක මේක වෙන්න පුළුවන්. එක්ක මේ අවස්ථාව වෙන්න පුළුවන්. එක්ක මේ අවස්ථාව වෙන්න පුළුවන්. ඔය තුනෙන් කියන්නේ මේ අවස්ථාව හෝ මේ අවස්ථාව ඕ එක දාලා මට කියන්න එන්නේ එතන. ඊට පස්සේ දෙනවා දැන් කලින් Q එක true කියලා දුන්නේ. දැන් දෙනවා මෙයයි දත්ත විදියට මුලදිම true කියලා. දැන් මට කියන්න පුළුවන් එක්කෝ මෙයා මේ දෙක true වෙනවා කියලා. ඒතකොට මට අන්තිමට මේ දෙන්න වෙන්නේ නැහැ කියලා නෙන්නේ. ඒ කියන්නේ P true වෙනවා කියනවනේ. ඒතකොට false වෙන දෙක ගන්න බෑනේ. ඒතකොට මේ අවස්ථාව දෙක එන්නේ නැහැ. ඒතකොට මට අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ අවස්ථාව වෙන්නෙත් නැහැ. මොකද P implies Q කියන එක මෙතන false. අපි එයා true කියලා ඒ කට්ටිය දෙනවා කියලා හිතුවනේ. ඒතකොට මේක වෙන්නෙත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ අවස්ථාව. අන්න එතකොට මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කට්ටිය දීලා තියෙනවා නම් P implies Q කියන ස්ටේට්මන්ට් එක and ආයෙ දීලා තියෙනවා P කියන ස්ටේට්මන්ට් එක true කියලා. අන්න එතකොට මට නිගමනයකට එන්න පුළුවන්. Q කියන ස්ටේට්මන්ට් එකත් true කියලා. මම කරපු රීසනින් එක ඔයාලට තේරෙනවා ඇති. පළවෙනි එකේ දීලා තියෙන ගාන බැලුවොත් ඒ කට්ටිය කියනවා P implies Q true කියලා.
එතකොට මට මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන්. ආයෙ කියනවා Q not true කියලා. එතකොට මේක වෙන්න පුළුවන් තුන්වෙනි පේලිය වෙන්නත් පුළුවන්. එතකොට මට දැන් මේ පේලි දෙකම ඉතුරු වෙනවා. මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. අවුලක් නැහැ. එතකොට ඇත්තම බැලුවොත් P කියන එක true උනත් එකයි false උනත් එකයි. දැන් මෙතන කියන්නේ එකට අනිවාර්යෙන් P කෙනෙක් කියනවා today's Morgana's birthday වෙනවාමයි කියලා කියනවා. ඒ කියන්නේ P කෙනෙක් true වෙනවාමයි කියලා තමයි කියන්නේ. ඒත් අපිට පේනවා false statement එක ඒකත් වෙන්න පුළුවන් කියලා. දැන් අපිට ඕක අවුල් වගේ පේන්නේ මේ හින්දා. මං කිව්වා අපි common sense දාලා ඕක දෙපැත්තටම වෙනවා කියලා අපි හිතා ගන්න. ඒ කියන්නේ birthday එක අද නම් ඔක්තෝබර් 16 ලු. ඒතර අපි දන්නවා ඔක්තෝබර් 16 නම් birthday එකක් වෙනවා කියලානේ. ඒක හිතෙන් දාගත්තම තමයි අර මං ඒක ලිව්වොත් ඔකට ඒක දන්නේ නැහැ. කවන්නේ මං P ඒ කියන්නේ අපි හිතනවා මෙන්න මෙහෙම එකක් දෙපැත්තටම වෙනවා කියලා. Morgana's birthday නම් today is October 16th. ආයෙ හිතා ගන්නවා if today is October 16th then today is Morgana's birthday කියලා එක්කුත් අපි හිතා. ඒතකොට අපි මොලෙන් වැඩ කරන්නේ මෙන්න මේක දාගෙන. මෙයාගේ truth table එක මම පස්සේ කියලා දෙනවා. ඒක එන්නේ මෙන්න මේ විදිහට. true false false true කියන එක. හරි. දැන් මේක නෙමෙයි අපි හිතන්නේ. අපි හිතෙන් හදා ගන්නවා P double implication එක දාලා තමයි අපි හිතන්න යන්නේ. මොකද birthday එකක් ඇත්තටම බැලුවොත් මේක තමයි වෙන්න ඕනේ. මේ ස්ටේට්මන්ට් එක තමයි ඇත්තටම වෙන්නේ. ඒත් අපිට දීලා තියෙන්නේ මේකනේ. ඒතර අපිට ඒක වෙනස් කරන්න යන්න බෑ. මෙතනට අපි ගන්න බෑ අපේ common sense දාලා. ඒකට දීලා තියෙන ඒවත් එක තමයි වැඩ කරන්න ඕනේ. මොකද ඔය බර්ත්ඩේ සීන් එක නෙවෙයි වෙන මොනවා හරි වෙන්නත් පුළුවන් මේ අපි දන්නේ නැති. ඒතර අපි දැනට දන්න නිසා අපි කරන්නේ උතනින් මෙතනට ඇවිල්ලා ඊට පස්සේ හිතන එක. ඒත් එහෙම කරන්න හොඳ නැහැ. අපි දැන් එහෙම හිතුවොතින් වෙන්නේ අපි මේක true කියලා ගන්නවා. ආයෙ Q true කියලා ගන්නවා. දැන් මේ P implies Q එක නැහැ. ඉන්නේ P double imply Q එක. ඒතර එහෙම හිතුවොතින් මට එනවා මේක true වෙනවා කියලා. ආයෙ Q ගේ true වෙන ආයෙ අවස්ථාව තමයි මේ දෙක. ඒතර මේක මෙතන false නේ. එයා එන්නේත් නැහැ. එතකොට මට අන්තිමට එන්නේ මෙන්න මේක විතරයි. අන්න ඒ අවස්ථාවේදී මට පේනවා Q true කියලා පේනවා. එතකොට ඔකට හිතෙන් කරේ ඔන්න ඕක. ඔකට හිතෙන් කරලා තියෙන්නේ P double imply Q එක දාගෙන එක්ක මේක හරි කියලා අරගෙන ඊට පස්සේ Q not true නිසා මේක වෙන්න බෑ කියලා ඊට පස්සේ එතනින් හිතලා අන්තිමට හිතාගත්තා මෙන්න මේ පළවෙනි ආකාරය විතරයි ඉතුරු වෙන්නේ කියලා. එතනදි පේනවා ඔකටට P කියන එක කෙනා true වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ හරි අවුලක් නැහැ කියලා හිතා ගන්නවා. ඒත් එහෙම කරන්න බෑ මොකද ඒක නෙවෙයි දීලා තියෙන්නේ ඔකටට. ඔකටට දීලා තියෙන්නේ P implies Q එක විතරයි. ඒ හින්දා ඒ නිසා තමයි මේ දීපු ස්ටේට්මන්ට් එක logically හිතුවොත් වැරදි ස්ටේට්මන්ට් එකක් වෙන්නේ. ඒක එහෙම කියලා දුන්නට අවුලක් නැද්ද ඔකට? මෙතනදී කියලා දෙනවා නම් ඒ විදිහට තමයි දැන් ඇත්තටම කියලා දෙන්න ඕනේ. truth table එක ඒ කියන්නේ ගහලා තමයි explain කරලා දෙන්න ඕනේ. ඔකට ඕනනම් check කරන්න පුළුවන් අර මුළු statement එකම imply මේ equivalent වෙනවද true මේ tautology එකකට කියලා. එහෙම වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් මේක ඒ දීපු ප්‍රකාශය වැරදි එකක් කියලා.